ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. අපි අද සාකච්ඡා කරන්නට යන්නේ ගිය කොටසකින් අපි සාකච්ඡා කළා ගිය දවසක අපි සාකච්ඡා කළා බැද්දේගම පාඩමට අදාළව ඒ බැද්දේගම පාඩමේ අවස්ථා සම්බන්ධය පිළිබඳව අපි කතා කළා. අද අපි යොමු වෙන්නේ මේ බැද්දේගම පාඩමට අදාළව ඒ කියන්නේ 10 11 සාහිත්‍ය සංග්‍රහයේ හතරවන පාඩම වන බැද්දේගම පාඩමට අදාළව අවබෝධයේ ප්‍රශ්න ඒ කියන්නේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය සකස් වෙන අවබෝධයේ ප්‍රශ්න කොයි විදියට දෙන්නේ කියන එක තමයි අපි අද පළවෙනියෙන්ම සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉන් අනතුරුව විචාර කිහිපයකුත් අපි සාකච්ඡා කරනවා අපේ මතකයේ නැවත ආවර්ජනය කරගන්නට බැද්දේගම පාඩමට අදාළව විචාර කිහිපයකුත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දැන් ඒ බැද්දේගම පාඩමට අදාළ අවබෝධයේ ප්‍රශ්න වලට අපි දැන් යොමු වෙමු. පළවෙනි ප්‍රශ්නය. තමාගේ අනාගතය පිළිබඳ බියක්ද ඈතුල පැන නැග එන්නට වනි. ජීවත් වන ක්‍රමයක්, ඊට පිළිවෙල යොදා ගැනීමේ උපක්‍රමයක්, ඈට සිතා ගැනීම පවා උගහට වූවකි. පළවෙනියම මේ ප්‍රකාශය කියවනකොට ආදරණීය දරුවනි අපි දැනගන්නට ඕනේ මේ කියවෙන්නේ මේකෙන් කියවෙන්නේ කවුරුන් පිළිබඳවද යන වග. මේකෙන් කියවෙන්නේ පුංචි මැනිකා පිළිබඳවයි. ඇය තමයි මෙබඳු අසීරුතාවන්ට ලක්ුණේ. මෙහි සඳහන් කර ඇති තැනැත්තිය මෙතන ප්‍රශ්නයේදී පවා අපට හෙළි කරලා නැහැ මේ තැනැත්තිය කවුරුන්ද යන වග. ඒතර අපි දැනගන්නට ඕනේ මේ සඳහන් කරලා තියෙන පුංචි මැනිකා පිළිබඳව බව. මේ සඳහන් කර ඇති තැනැත්තිය අසරණ භාවයට ටයන්නක් අවශ්‍යයි. අසරණ භාවයට පත්වීමට තුඩුදුන් හේතු දෙකක් සඳහන් කරන්න. එතකොට අසරණ භාවයට පත්වීමට තුඩුදුන් හේතු දෙකක් තමයි පළවෙනි කරුණ හැටියට දක්වන්නට පුළුවන්. ඇගේ ස්වාමියා වන බබුන් සිරයට නියම වීම. එහෙම නැත්නම් ඇගේ ස්වාමියා වන බබුන් බොරු චෝදනාවකට ලක්ව සිරයට නියම වීම, මාස 6කට සිරයට නියම වීම, ඒ වගේම ඇගේ පියා ඇයට අහිමි වීම. එහෙම නැත්නම් ඇගේ පියා වන සිලිඳු විසින් මිනී මැරුම් දෙකක් සිදු කොට බන්ධනාගාරගත වීම. ඔන්න ඔය කියන කරුණු දෙක ලියලා තිබුණා නම් ඔබට ලකුණු ලැබෙනවා. ලකුණු දෙකක් මේ අයන්නට ලකුණු දෙකක් ලැබෙනවා, ආයන්නට ලකුණු දෙකක් ලැබෙනවා. එතකොට මෙහි සඳහන් කර ඇති තැනැත්තිය අසරණ භාවයට පත්වීමට තුඩුදුන් හේතු දෙකක් කිව්වහම එකක් තමයි පුංචි මැනිකාගේ එහෙම නැත්නම් ඇගේ ස්වාමියා වන බබුන් බොරු චෝදනාවකට ලක්ව සිරගත වීම සහ ඇගේ පියා වන සිලිඳු විසින් මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කොට බන්ධනාගාරගත වීම. එහෙම නැත්නම් සිරයට නියම වීම. එහෙම නැත්නම් කෙටියෙන්ම කියනවා නම් ඇයට ඇගේ ස්වාමියා වන බබුන්ව සහ ඇගේ පියා වන සිලිඳුව අහිමි වීම. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ආයන්න. මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඇය උත්සාහ කළ ආකාර දෙකක් සඳහන් කරන්න. මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඇය උත්සාහ කළ ආකාර දෙකක්. ඒ කියන්නේ ඇය ජීවත් වීමට දරපු උත්සාහයන් දෙකක්. එකක් තමයි කුරක්කන් අහුරක් බඩීරිඟු කරලක් උදෙසා අනුන්ගේ හේන්වල ඇය වැඩ කිරීම. එහෙම නැත්නම් ආහාර ස්වල්පයක් ලබා ගැනීම සඳහා අනුන්ගේ හේන්වල වැඩ කිරීම. ඒ වගේම කෑමට ගත හැකි ආහාර සොයමින් අල වර්ග, කොළ වර්ග, ගෙඩි වර්ග කෑමට ගත හැකි ආහාර සොයමින් ඇය වනයේට යෑම. නේ ආහාර වනයෙන් සොයා ගැනීමට උත්සාහ දැරීම. ඔන්න ඔය කියන පිළිතුරු ලියලා තිනවා නම් අපට ලකුණු ලබා දෙන්නට පුළුවන්. මේ தત્ත්වය වළක්වා ගැනීමට ඇය උත්සාහ කළ ආකාර දෙකක් කිව්වහම එකක් තමයි ආහාර ලබා ගැනීම සඳහා ආහාර ස්වල්පයක් ලබා ගැනීම සඳහා අනුන්ගේ හේන්වල වැඩ කිරීම. ඒ වගේම ආහාර සොයා ගැනීම සඳහා කැලයට යෑම. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය. අව්වහා සුළඟත්, වෙහෙසත් බඩගින්නත්, ලෙඩ දුකත්, ශරීර ශක්තිය මෙන්ම
මානසික ශක්තියද උරා බොයි. ඇගේ සම ඇටයට ඇලී රැලි වැටී ගියේය. ලැම වියලී ගොසින. මේ ගම්වල ගැහැණියක් අවුරුදු 30-40 වන විටත් මැහැල්ලකි. මෙහි කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් පරමායුෂ වැළඳීමෙහි සමත් නොවේ. එතන මෙහෙම කියනකොට අපි දැනගන්නට ඕනේ මේකෙන් කියවෙන්නේ කවුරුන් පිළිබඳවද? කවුරුන් පිළිබඳවද? මේකෙන් කියවෙන්නේ කර්ලිනා හාමි පිළිබඳව. කර්ලිනා හාමි පිළිබඳව. කර්ලිනා හාමිගේ චරිතයේ තියෙන බාහිර ස්වරූපයේ විස්තර කිරීම හරහා මේ අවස්ථාවක් උදා කරගන්නවා කතුවරයා ඒ බැද්දේගම මිනිසුන්ගේ දුක්ඛිත ජීවිතය ගැනත් කතා කරන්නට. බලන්න මේ අයන්න මෙම පාඨයෙන් විස්තර කර ඇති තැනැත්තියගේ නම කුමක්ද? කර්ලිනා හාමි. කයන්න අල්රයන්න ලියන්න නායන්න කර්ලිනා හාමි. අංකිත වාක්‍යයෙන් කියවෙන අදහස එක පේලියකින් පමණ පැහැදිලි කරන්න. කුමක්ද මේ අංකිත කියලා කියන්නේ? අංකිත කියලා කියන්නේ අංකණය කරන ලද. එහෙම නැත්නම් තද කළු අකුරින් මුද්‍රිත ඉරියැඳි කියන අදහස ගෙන දෙනවා. එහෙනම් අංකිත වාක්‍යයෙන් කියවෙන අදහස එක පේලියකින් පමණ පැහැදිලි කරන්න කිව්වහම පැහැදිලි කිරීමක් මෙතන බලාපොරොත්තු වෙනවා. ලකුණු දෙකක් ඔබට හිමි වෙනවා. ඉතින් ඒ නිසා මේක යම් මට්ටමකට පේලි දෙකකින් පමණ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තියද උරා බොයි. එතකොට මේකේ කියවෙන අදහස මොකද්ද? කටුක ජීවිත තත්වයක් ගත කරන එහෙම නැත්නම් කටුක ජීවිතයක් ගත කරන බැද්දේගම ගම්වැසියන්ගේ ශරීර ශක්තිය සහ මානසික ශක්තියද ක්‍රමයෙන් වියකී යන බව. නේ? ඊතා කටුක ජීවිතයක් ගත කරන බැද්දේගම ගම්වැසියන්ගේ කාය ශක්තිය එහෙම නැත්නම් ශරීර ශක්තිය සහ මානසික ශක්තිය ක්‍රමයෙන් වියකී යන බව. හරිද? හොඳයි. අපි යනවා 3 වෙනි ප්‍රශ්නයට. කැලෑ ජීවිතෙහි ලකුණු ඇගේ ශරීරයෙහි ඇඳී තිබුණේය. නිරත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරයේද නැමී ඇඹරී තිබින. මුහුණේත් සිහින්ව ගිය අත්පාවලත් සම ගසක පොත්තක් මෙන් ගොරහැඬිව රැලි වැටි ඇටයට ඇලී ගියේය. දැන් මෙහෙම කියන කොටත් අපි දැනගන්නට ඕනේ මේ කියවෙන්නේ කවුරුන්ගේ ශරීරය පිළිබඳවද කාගේ ශරීරය පිළිබඳවද කියලා. මේ කතා වෙන්නේ කර්ලිනා හාමිගේ ශරීර ලක්ෂණ. මෙම පාඨයෙන් විස්තර කර ඇති තැනැත්තිය එබඳු තත්වයකට පත්වීමට හේතු වූ කරුණු දෙකක් සඳහන් කරන්න. එතකොට මෙම පාඨයෙන් විස්තර කර ඇති තැනැත්තිය කර්ලිනා හාමි එබඳු තත්වයකට පත්වීමට හේතු කරුණු දෙකක් තමයි ඊ타මත් කටුක එහෙම නැත්නම් ඊතා කටුක කාලගුණය දේශගුණය ඊතා කටුක දේශගුණය ඒ වගේම කෙලවරක් නැති දුක් කරදර කම්කටොළු ඒ වගේම ඒකාකාරී ජීවිතය ඒ වගේම දැඩි උෂ්ණත්වය මෙන්න මේ කියන කරුණු ආහාර හිඟකම අධික උණුසුම ඒ වගේම අසහනකාරී සිටිවිලි ඇති කරන්නා වූ කටුක දේශගුණය වියලි දේශගුණය ඒ වගේම කුසගින්න මේකේ මෙන්න මේ කියන කරුණු කාරණා ඔබට ලියන්නට පුළුවන් මෙතනට නේ කුසගින්න ඒ වගේම ආහාර හිඟකම නොයෙකුත් ලෙඩ රෝග ඒ වගේම කටුක දේශගුණික తত্ত্বය අධික උණුසුම කෙලවරක් නැති ගස් කෙලවරක් නැති කරදර මෙන්න මේ කියන කුමන පිළිතුරක් වුණත් මෙතනට බාර ගන්නට පුළුවන්. මොකද ඒ වගේ අපට નિયમિત 9 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා ඔන්න ඔය කියන දේවල් නිසා ඔවුන්ගේ ජීවිත මේ වගේ තත්වයකට පත්වන බව. එතකොට බලන්න මෙතන කියනවා අවුව සුළඟ වෙහෙස බඩගින්න ලෙඩ දුක මෙන්න මේ කියන දේවල්. පැහැදිලිද? අවුව සුළඟ වෙහෙස බඩගින්න එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් කටුක දේශගුණය ඒ වගේම කෙලවරක් නැති රෝගාබාධ මෙන්න මේ කියන කුමන කරුණක් වුණත් ඔබට පිළිතුරු හැටියට සපයන්නට පුළුවන්. ආ කොටස ඉරියැඳි පද දෙකෙහි අරුත් පැහැදිලි කරන්න. ඇටුවන් බැහී ගිය ගහක් මෙන් මොකක්ද මේ ඇටුවන් බැහී ගිය ගහක් මෙන් කියලා කියන්නේ? ඔබට ලියා ගන්නට පුළුවන් ඇටුවන් බැහී ගිය ගහක් මෙන් කියලා කියන්නේ පැරණි බව නිසාම කඳෙහි ගෙඩි හටගත් එහෙම නැත්නම් ගැට හටගත්
මේ පැරණි බව නිසාම කඳෙහි ගැට හටගත් කරගැටි වූ ගස්. කරගැටි වෙනවා කියන වචනේ තියෙනවා විශේෂයෙන්ම සඳහන් වෙනවා කරගැටි වීම කියන අදහස. ඒ වගේම පැරණි බව නිසාම ඇටුවන් බැහි ගිය ගහක් කියන්නේ ඒකයි. පැරණි බව නිසාම ගසේ කඳෙහි විවිධ ප්‍රමාණයේ ගැට හටගත් ගහක් වාගේ. හරිනේ පැරණි බව නිසාම කඳෙහි විවිධ ආකාර වූ ගැට හටගත් ගහක් වාගේ කියන එක මෙන්න මේ ඇටුවන් බැහි ගිය ගහක් මෙන් කියන එකට අපිට සරල තේරුම හැටියට ගන්නට පුළුවන්. ඊළඟට ගොරහැඬිව කියලා කියන්නේ රළුව, කර්කශකව, කටුකව ඔන්න ඔය කියන අදහස් අපිට ගන්නට පුළුවන්. ගොරහැඬිව කියලා කියන්නේ රළුව, කර්කශකව කියන අදහස්. 4 වෙනි ප්‍රශ්නය. ශරීරයට පෙර සිත නැති වී යාම සාමාන්‍යයෙන් කැලෑබද ගම්වල ගැහැණුන් අතර බහුලව දකින්නට ලැබෙන ධර්මතාවකි. ඒකාකාර ජීවිතය, දැඩි උණුසුම් වාතය සමග කෙලවරක් නැති ගසුත්, කෙලවරක් නැති කම්කටොළුත් හමුවේ ඔවුන්ගේ චේතනා ශක්තියත්, කල්පනා ශක්තියත්, වේදනා ශක්තියත් විලීනව මිය යන්නේය. මේ කියවෙන්නේ බැද්දේගම ගම්වැසියන්ගේ දුක්බර තත්වය, දුක්ඛිත තත්වය. මේවා ඔබට ਵਿਚාරවලටත් මේ කියන කොටස් උදාහරණ හැටියට සපයන්නට පුළුවන්. අයන්න. ශරීරයට පෙර සිත නැති වී යාම යනුවෙන් කතුවරයා පවසන්නේ කෙබඳු තත්වයක්ද? ශරීරයට පෙර සිත නැති වී යාම කියන අත්දැකීම සමහරක් වෙලාවට ඔබේ නිවෙස්වල සිටින වයස්ගත වයෝවෘද්ධ ආච්චිලා සියලා සම්බන්ධයෙන්ුත් ඕගොල්ලෝ සමහරක් වෙලාවට අත්දැකලා ඇති. ඒ අයගේ ජීවිතයේ අවසාන කාලයේදී ඒ අයට සමහර විට ඒ අයගේ මරණයට පෙර මාස කිහිපයක් හෝ මාසයක් හෝ දවස් කිහිපයක් හෝ ඒ අයගේ නිවැරදි සිහි කල්පනාව සමහරක් වෙලාවට ඒ අයට අහිමි වෙනවා. ඒක සිදු වෙන්නේ බොහෝම වයස්ගතව උපරිම ආයුෂ වින්දනය කරපු අයට. නමුත් මේ බැද්දේගම තිබිච්ච දුක්ඛිත තත්වය තමයි ඒ අය ඊටමත් අඩු වයසින් ශාරීරිකව මහලු භාවයට පත් වෙනවා. ශාරීරිකව මහලු ස්වභාවයක් දරනවා. ඒ වගේම ඒ අයගේ සිහි කල්පනාව ඉතා ඉක්මනින් නැතිව යනවා. මිය යන්නටත් පෙර, බොහෝ කාලයකට පෙර. හරිද? ඒක තමයි මෙතන කියන්නේ. එතකොට එහෙනම් ශරීරයට පෙර සිත නැති වී යාම කියන වචනේ මේ කොටසේ තේරුම තමයි මිය යාමට පෙර. එහෙම නැත්නම් ඔවුන් මරණයට පත්වීමට පෙර ඔවුන්ගේ සිහි කල්පනාව ඔවුන්ට අහිමි වී යන බව. නේ? ඔවුන්ගේ මරණය සිදුවීමට පෙර ඔවුන්ගේ සිහි කල්පනාව අහිමි වී යන බව. එහෙම නැත්නම් සිහි කල්පනාව නැති වී යන බව. ඊළඟට අංකිත පද දෙකෙහි අරුත් පැහැදිලි කරන්න. කම්කටොළු කියලා කියන්නේ බාධා, අවහිරතා, දුෂ්කරතා, නේ? බාධක, අවහිරතා, දුෂ්කරතා කම්කටොළු හැටියට අපිට ගන්නට පුළුවන්. ඒ වගේම විලීනව කියලා කියන්නේ දියවි, උණුවි කියන අදහස් අපිට ගන්නට පුළුවන්. විලීනව කියන එකට දියවි, උණුවි කියන අදහස් ගන්නට පුළුවන්. 5 වෙනි ප්‍රශ්නය. නිතර පාහේ තමාටම යම් දේ කොඳුරා ගන්නා ඔවුහු කෑම කති නිදා ගනිති, කිසිවකු සමග කතා නොකරති. එසේම අන් හැම දෙනාද උන් හා කතා නොකරති. උන් ජීවත් වනුයේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතේ සන්ධ්‍යාසේයාවේය. අයන්න. මෙම ඡේද කොටසෙහි උන් යනුවෙන් සඳහන් කර ඇති අය කවරහුද? මෙම ඡේද කොටසේ උන් යනුවෙන් සඳහන් කර ඇති අය කවරහුද? මෙතන උන් කියලා සඳහන් වෙන්නේ බැද්දේගම ගම්වැසියන්. දැන් ඔබ පිළිතුර හැටියට ගම්වැසියන් කියලා නිකන් ලියන්නට එපා තනිවම. මොකද ගම්වැසියන් කිව්වම කොහේ ගම්වැසියන්ද කියන ගැටලුව ඇති වෙනවා. ඒ නිසා අපි මේ කතා කරන්නේ බැද්දේගම ගම්වැසියන් නිසා ඔබ ලියන්නට ඕනේ බැද්දේගම ගම්වැසියන්. හරිද? බැද්දේගම ගම්වැසියන්. ඉරියැඳි කොටසෙහි අර්ථය පැහැදිලි කරන්න. ජීවිතේ සන්ධ්‍යාසේයාවේය. ජීවිතේ සන්ධ්‍යාසේයාවේය කියලා කියන්නේ ජීවිතේ අවසාන අවදියේ. එහෙම නැත්නම් ජීවිතේ අන්තිම කාලයේ මේ ජීවිතයේ අවසාන කාලයේ, ජීවිතයේ අන්තිම කාලයේ, එහෙම නැත්නම් ජීවිතයේ ඊටා මහලු වයසේදී, මහලු අවදියේදී වගේ පිළිතුරු නිවැරදි පිළිතුරු හැටියට බාර ගන්නට පුළුවන්. ඊළඟට 6. තමාට කොටගොඩ නෑදෑයන්ගෙන් ඉඩම් කෑල්ලක් ලබාගත හැකි බවත්
එහිදී දූ දරුවන්ට හිරහිදලන් ගැනීම වඩා හොඳින් කරගත හැකි බවත් ඈ දැන සිටියාය. ආරච්චි මායියා හැමදාමත් කීවේ මේ ගම කිසි කලෙක කිසි කෙනෙකුට වගතුවක් නොවන සාපලත් ගමක් බවය. මෙහි සඳහන් ආරච්චි මායියා මෙයින් පසු සිදු කළ ක්‍රියාව කුමක්ද? මෙයින් පසු සිදු කළ ක්‍රියාව කෙටියෙන්ම කියනවා නම් පළවෙනියම ඕගොල්ලන්ගේ ඔළුවට නැගෙන්නට ඕනේ, මතකයට නැගෙන්නට ඕනේ, සිහියට නැගෙන්නට ඕනේ දරුවනේ. ඒ තමයි ආරච්චි මායියා අර ආරච්චිරාළගේ තමන්ගේ ස්වාමි පුරුෂයා වන බබෙහාමි ආරච්චිරාළගේ මරණයෙන් පසුව එම ගෙය අතහැර තම දරුමල්ලන් සමග එම ගෙය අතහැර යාම අපිට ගන්න පුළුවන්. එතකොට මේක කොහොමද අපි ලියන්නේ? නේ මේක කොහොමද අපි ලියන්නේ? මේක ලියන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට. ඒ තමයි කෝරළේ මහත්මයාගෙන් කුලියට ඉල්ලාගත් කරත්තයක තමා සතු බඩුමුට්ටුත් පටවාගෙන දරුමල්ලනුත් කැටුව ආරච්චිගේ ගෙය අතහැර කොටගොඩ බලා යාම. පැහැදිලිද? තේරුණාද? මෙහි සඳහන් ආරච්චි මායියා මෙයින් පසු සිදු කළ ක්‍රියාව තමයි කෝරළේ මහත්මයාගෙන් తాවකාලිකව ඉල්ලාගත් කරත්තයක තමා සතු බඩුමුට්ටුත් පටවාගෙන දරුමල්ලන් සමග දරුමල්ලන් කැටුව ආරච්චිගේ ගෙය අතහැර කොටගොඩ බලා ගමන් කිරීම. ඉරියැඳි පදවල අර්ථ පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ. ඉරියැඳි පදවල අර්ථ පැහැදිලි කරන්න. හිරහිදලන් ගැනීම කියලා කියන්නේ විවාහ ගනුදෙනු සිදු කර ගැනීම. එහෙම නැත්නම් ආවාහ විවාහ කටයුතු සිදු කර ගැනීම. වගතුවක් නොවන කියලා කියන්නේ කිසිදු සාර්ථක භාවයක් අත් නොවන, එහෙම නැත්නම් කිසිදු ප්‍රයෝජනයක් නොවන, කිසිදු වාසිදායක තත්වයක් ඇති නොවන කියන අදහස් අපට ගන්නට පුළුවන්. 7 වන ප්‍රශ්නය. ඈ කෝරළේ මහත්මයාගෙන් తాවකාලිකව ඉල්ලාගත් කරත්තයක තමා සතු බඩුමුට්ටු ටිකත් පටවාගෙන ළමා ලපටිනුත් කැටුව කොටගොඩ බලා පිටත් වූවාය. ආරච්චිගේ ගෙයි වාසය කරන්නට කෙනෙකු නොවූයෙන් එය කැලයට ඇරින. අපල ගෙන දෙන අසුබ නිමිති ඇත්තේ යයිද, අවතාර අඩිකෝඩ වලින් පිරුණේ යයිද ප්‍රසිද්ධව ගිය මේ ගෙයි වාසයට ඒමට තරම් සැහැසි වූ කිසිවෙක් ගමේ නොවූහ. අයන්න. මෙම ඡේද කොටසේ පළමු වාක්‍යයේ රසවත් භාවය සඳහා යොදාගෙන ඇති සාම්ප්‍රදායික යෙදුම් වර්ගය කුමක්ද? එම පද උපුටා ලියන්න. හරිද? ඒ තමයි අපිට පළවෙනි වාක්‍යය පිළිබඳව සැලකුවොත් බලන්න. බඩු මෙතිනේ ඈ කෝරළේ මහත්තයාගෙන් తాවකාලිකව ඉල්ලාගත් කරත්තයක තමා සතු බඩුමුට්ටු ටිකත් පටවාගෙන ළමා ලපිටුනුත් කැටුව කොටගොඩ බලා පිටත් වූ ආය කියන කොටසනේ. එතකොට මෙතන අපිට විශේෂයෙන්ම සලකන්නට පුළුවන් පද වර්ගයක් තියෙනවා. ඒ තමයි මෙතන බඩුමුට්ටු. බඩුමුට්ටු කියන පදය. ඒ වගේ මෙතන මේ අර දෙවෙනි පේලියට ගිහිලා තියෙනවා මේක ඉතුරු කොටස ළමා ලපිටුනුත්. ඒ නිසා මෙතන අපිට ගන්න පුළුවන් සාම්ප්‍රදායික යෙදුම් වර්ගය තමයි යුගල පද. එතන සාම්ප්‍රදායික යෙදුම් වර්ගය තමයි යුගල පද. ඊළඟට එම පද උපුටා දක්වන්න කියලාත් කියලා තියෙනවා. ඒ නිසා යුගල පද කියලා ලියලා පොඩි ඉරි කෑල්ලක් ගහලා බඩුමුට්ටු ළමා ලපටිනුත් කියන කොටස උපුටලා දක්වන්නට අවශ්‍යයි. ඊළඟට ඉරියැඳි පදවල සරල තේරුම ලියන්න. අඩිකෝඩ වලින් කියලා කියන්නේ අපට ගන්න වෙන පිළිතුර තමයි කලබලකාරී ස්වභාවය, විකාර, එහෙම නැත්නම් කෝලම් කියන වචන අපට ගන්නට පුළුවන්. කලබලකාරී ස්වරූපය, විකාර රූපී ස්වරූපය, එහෙම නැත්නම් කෝලම් ස්වභාවය කියන අපට ගන්න පුළුවන් මේ අඩිකෝඩ කියලා කියන්නේ. නේ? කලබලකාරී ස්වරූප, එහෙම නැත්නම් කලබල, විකාර, කෝලම් කියන පිළිතුරු ගන්නට පුළුවන්. ඊට පස්සේ සැහැසි වූ කියන එකට අපට ගන්නට පුළුවන් පිළිතුර මේ සාහසික වූ කියන අදහස ඔගොල්ලන්ගේ කියන්නේ දරුණු සැහැසි කියන එකට දරුණු එහෙම නැත්නම් සාහසික වූ කියන අදහස ඔගොල්ලන්ගේ පිළිතුරු හැටියට මේ සාහිත්‍ය සංග්‍රහයේ පොතේ තියෙනවා දරුණු කියන වචනේ. සැහැසි වූ කියන එකට දරුණු එහෙම නැත්නම් සාහසික වූ කියන අදහස් යෙදෙනවා. නමුත් මෙතන ඇත්තටම මේ
කතුවරයා මෙතන මේ සැහැසි කියන වචනේ AP ගුණරත්නයන් යොදලා තියෙන්නේ ගෙයි වාසයට ඒමත තරම් සැහැසි වූ කියලා අදහසගෙන දෙන්නේ එඩිතර වූ කියන අදහසින්. ඒ කියන්නේ කිසිම කෙනෙක් නිර්භීත වුණේ නැහැ. නේ කිසිම කෙනෙක් එඩිතර වුණේ නැහැ කියන අදහස. නමුත් අර සැහැසි වූ කියන එක සාමාන්‍ය ව්‍යවහාරයේ අපි භාවිතා කරන්නේ සැහැසි වෙනවා එහෙම නැත්නම් සාහසික වෙනවා දරුණු වෙනවා කියන අදහසින්නේ. නමුත් ඒ වුණාට මෙතන මේ සැහැසි වූ කියන වචනේ යෙදෙන තැන අනුව මෙතන ඇත්තම අර්ථය මෙතන ගන්නට වෙන්නේ අපට මේ එඩිතර වූ එහෙම නැත්නම් නිර්භීත වූ කියන අදහස. නමුත් ඕගොල්ලන් සාහිත්‍ය සංග්‍රහය පොතේ ඕගොල්ලන්ට දීලා තියෙන්නේ දරුණු වූ කියන වචනේ නිසා ඕගොල්ලෝ විභාගයේදී ඇහුවොත් එය එලෙසම ලිවීම වඩා නුවණට හුරුයි. නමුත් ඒ වුණාට දැනගන්න මෙතන මේ වාක්‍යයක යම්කිසි වචනයක් යෙදෙන තැන අනුව ඒ වාක්‍ය පරිසරය අනුව අපිට ඒකේ වචනයේ අර්ථය සමහර කලට වෙනස් වෙනවා. මෙතන අන්නේ වගේ තැනක් සැහැසි වූ කියලා කියන්නේ එඩිතර වූ නිර්භීත වූ කියන අදහසුත් මෙතන ගෙන දෙනවා. ඊළඟට 8 මේ ගෙය වනයේට විරුද්ධව දිග සටනක යෙදී සිටිනසේ පෙනින. මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේය. දෙවනුව අලු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරු හා මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අද්දරින් රිංගා අවුත් මිදුලටත් ගෙයි බිත්තිවලට හා දොරකඩටත් ලං විය. අයන්න මෙම නිවස මෙබඳු තත්වයකට පත්වීමට තුඩුදුන් හේතු දෙකක් ලියන්න. මෙම නිවස මෙබඳු තත්වයකට පත්වන්නට තුඩුදුන් හේතු තමයි එකක් තමයි බබෙහාමි ආරච්චිරාලව මරා දමනු ලැබීම එහෙම නැත්නම් සිලිඳු විසින් බබෙහාමි ආරච්චිව මරා දමනු ලැබීම ඒ වගේම ආරච්චි මායියා වන නැන්චොහාමි තම දරුවන්ද කැටුව එම ආරච්චිගේ නිවස අතහැර කොට ගොඩ බලා පිටත්ව යාම. ඔන්න ඔය කියන කරුණු දෙක තමයි වඩා නිවැරදි පිළිතුරු හැටියට අපිට ගන්නට වෙන්නේ. මේ කියවෙන්නේ කාගේ නිවස පිළිබඳවද? බබෙහාමි ආරච්චිරාලගේ නිවස පිළිබඳව. එතකොට ඒ නිසා මෙතන අහන්නේ එකයි මෙම නිවස මේ බඳු තත්වයකට පත්වීමට තුඩුදුන් හේතු දෙකක් කිව්වහම පළවෙනිම කරුණ තමයි සිලිඳු විසින් බබෙහාමි ආරච්චිරාලව සාහසික ලෙස මරා දමනු ලැබීම. දැන් අන්න එතනදී සාහසික කියලා කියන්නේ දරුණු. පැහැදිලි මරා දමනු ලැබීම. ඒ වගේම අනිත් කරුණ තමයි ආරච්චි මායියා වූ නැන්චොහාමි තම දරු මල්ලන් සමග ආරච්චිගේ නිවස අතහැර කොට ගොඩ බලා ගමන් කිරීම. ඊළඟට මෙම ඡේද කොටසින් ඉස්මතු වන සාහිත්‍යමය අලංකාරය කුමක්ද? සාහිත්‍යමය අලංකාරය කුමක්ද කියලා මෙතන අහලා තියෙනවා. සාහිත්‍යමය අර්ථාලංකාරය. සාහිත්‍යමය අර්ථාලංකාරය හැටියට අපට ගන්නට පුළුවන් මේ කොටසේ උත්ප්‍රේක්ෂාව. අජීව වස්තුන්ට සජීවත්වයක් ආරෝපණය කිරීමක් සිදු කරනවා නම් අපි කියන වලට උත්ප්‍රේක්ෂාව කියලා, උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. බලන්න මෙතන කියනවා මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේය. එහෙනම් මේ යට කරගත්තා කියන එක මේ එක්තරා විදිහකින් යම්කිසි පණ තියෙන කෙනෙක් කරපු ක්‍රියාවක් හා සමානයිනේ. ඒ වගේම මෙතන කියනවා දම් පැහැති මල් ඇති වරා පඳුරු හා මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අද්දරින් රිංගා අවුත්. දැන් රිංගලා එන්න පුළුවන් මිනිස්සෙකුට සතෙකුට වැට අද්දරින් රිංගා අවුත්. මෙන්න ඒ ගස් ටික හරියට රිංගලා ආවා වගේ කියන්නේ නේ. මිදුලටත් ගෙයි බිත්තිවලට හා දොරකඩටත් ලං විය නේ. දැන් මේ කියන වචන පිළිබඳව අපට අපේ අවධානය යොමු කළොත් අපට පැහැදිලි වෙනවා මෙතන යෙදිලා තියෙන සාහිත්‍යමය අර්ථාලංකාරය උත්ප්‍රේක්ෂාව බව. මං හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. 9 වෙනි ප්‍රශ්නය. බිත්ති අතර කැලය වැඩි ගෙය ඔබා ගත්තෙන් බිත්ති බිඳ වැටි වහල බිමට පාත් විය. කුඩා රතු උළුගොඩ තන හා වල් පඳුරු වලින් වසා ගත්තේය. බිත්තිවල වරිච්චි කෝටු විශාල පඳුරු බවට වැඩුණේය. ලොකු ගස්ද මතුවන්නට පටන් ගති. 3 වෙනි වැස්ස අවසානයේදී මුළු වත්තේත් ගෙයිත් කැලයේත් වෙනසක් නොපෑය. අයන්න මෙම තත්වයට පත් වූ නිවසෙහි විසූ අයට කුමක් සිදු වී දැයි පේලි දෙකකින් පමණ පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න කියලා කිව්වහම පේලි දෙකකින් පමණ එය එසේ විය යුතුයි.
පැහැදිලි කරන්න ඕනේ. මොකක්ද? මෙම තත්වයට පත් වූ නිවසේ විසූ අයට කුමක් සිදු වී දැයි පැහැදිලි කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එසේනම් අපිට කියන්නට පිළිවන් මේ ගෙය කාගේද? මේ ගෙය බබෙහාමි ආරච්චිරාළගේ නිවස. බැද්දේගම කතාව ආරම්භයේදී සඳහන් කරනවා ඒ මුළු බැද්දේගමටම තිබුණු මේ සිංහල උළු හෙවිලි කරපු එකම ගෙය මේ ආරච්චිගේ ගෙය බව. ඒ වගේම ආරච්චි ඒ ගෙදර බිත්ති හදලා තිබුණේ අනෙකුත් ගමේ බිත්ති වලට වඩා මහතට ඝනකමට. ඒ නිසා ආරච්චිරාළගේ මේ නිවස කැලෑව විසින් යටකරගත්තායින් පසුවත් යම්කිසි කාලයක් මේ ගෙදර ශක්තිය මැඩලන්නට මේ වනයේට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මේ බොහොම දිගු සටනක් මෙතන සිදු වුණා මේ ගෙය සහ මේ කැලෑව අතර. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් මේ ගෙදර හිටපු මිනිස්සුන්ට මොකද වුනේ කියලා තමයි මෙතන අහන්නේ. එහෙනම් අපිට කියන්නට පුළුවන් මෙම නිවසේහි හිමිකාරත්වය තිබූ එහෙම නැත්නම් හිමිකාරත්වයේ දරන ලද එහෙම නැත්නම් මෙම නිවසේ හිමිකරු වූ බබෙහාමි ආරච්චිරාළව සිලිඳු විසින් සාහසික ලෙස මරා දමනු ලැබීමෙන් පසු ආරච්චි මායියා වූ නැන්චෝ හාමි තම දරුවන්ද කැටුව මෙම නිවස අතහැර කොටගොඩ බලා පිටත්ව ගිය අතර එමගින් මෙම නිසා මෙම නිවස පිටත්ව ගිය බැවින් එම නිසා මෙම නිවස මහා කැලයට යටවීම සිදුවිය. අන්න ඒ වගේ ඔබ ලියන්නට ඕන. ඒ වගේම තව විදිහකට කියනවා නම් මෙතන අපිට කියන්න පුළුවන් ආරච්චිරාළගේ මරණය සිදුවීමත් එහෙම නැත්නම් ආරච්චිරාළව සිලිඳු විසින් ඝාතනය කරනු ලැබීමත් එයින් පසු තවදුරටත් එම නිවසේහි වාසය කිරීමට අකමැති වූ ආරච්චි මායියා වන නැන්චෝ හාමි තම දරුවන්ද කැටුව කොටගොඩ ප්‍රදේශයට ගොස් කොටගොඩ ප්‍රදේශයට යාම නේ. ඔන්න ඒ විදිහට ලිව්වනම් හරි. පැහැදිලිද? මෙම තත්ත්වයට පත් වූ නිවසේ විසූ අයට කුමක් සිදු වීද? එකක් ආරච්චිරාළව මරා දමනු ලැබීමෙන් පසු ආරච්චි මායියා වන නැන්චෝ හාමි තම දරුවන් කැටුව කොටගොඩට යාම. හරිද? ඊළඟට බිත්ති අතර කැලේ වැඩි ගේ ඔබා ගත්තෙන් යන කොටසින් නිස්මතු කර ඇති අර්ථාලංකාරය කුමක්ද? දැන් මෙතන කියවෙනවන්නේ කියන කතාව බිත්ති අතර කැලේ වැඩි ගේ ඔබා ගත්තෙන්. ගේ ඔබා ගත්තා නේ. එතකොට ඒකෙන් කියවෙන අර්ථාලංකාරය මොකක්ද කියලායි අහන්නේ. කලින් ප්‍රශ්නේත් මේ බඳුම දෙයක් තිබුණා. එහෙනම් මෙතන කියවෙන අර්ථාලංකාරය වෙන මොකක්වත් නෙවෙයි උත්ප්‍රේක්ෂාව. එහෙම නැත්නම් උත්ප්‍රේක්ෂා අලංකාරය. උත්ප්‍රේක්ෂා අලංකාරය. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. ආරච්චිගේ ගෙය කැලයට යාම කැලය ගම මැදට කඩා පැනීමක් මෙන් වී. කැලය ගම මැදට කඩා පැනීමක් මෙන් වී. ඒකත් අපි කොටු කරගමුකෝ. මීට පෙර කැලයට හැරුණේ ගමේ මේ කෙළවර තිබුණ ගෙවල් වූ හේයින් කැලය ගම මැදට රිංගා ඒමක් එයින් වූයේ නැති. කැලය ගම මැදට රිංගා ඒමක් එයින් වූයේ නැති. අයන්න. ආරච්චිගේ ගෙය කැලයට යාම මෙම නවකතාවේ එක්තරා සංකේතයකි. එයින් ධ්වනිත වන කරුණ කුමක්ද? එතකොට ආරච්චිගේ ගෙය කැලයට යාම මේ නවකතාවේ එක්තරා සංකේතයක් බව මෙතන ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් එයින් ධ්වනිත වන කියලා කියන්නේ අදහස් වෙන, කියවෙන, හැඟවෙන කරුණ කුමක්ද? දැන් මතක් කරගන්න මේ ගමේ ආරච්චිරාළගේ කියන්නේ බබෙහාමි ආරච්චිරාළගේ ගෙය බැද්දේ ගම පිහිටලා තිබුණේ. ඒ කියන්නේ බැද්දේ ගමෙහි ආරච්චිරාළගේ නිවස පිහිටලා තිබුණේ ගම මැද, හරි මැද. එතකොට ගමේ හරි මැද තිබිච්ච ආරච්චිරාළගේ නිවස කැලයට යාම එක්තරා විදිහකින් මේ කැලය ගම මැදින් වර්ධනය වන්නට පටන් ගැනීමක් වුණා. එසේනම් මෙතන අහනවා මෙන්න මේ ආරච්චිගේ ගෙය කැලයට යාම කියන මේ කොටසින් කියවෙන ධ්වනිත වෙන කරුණ කුමක්ද කියන වග. එහෙනම් අපිට මෙතන කියන්නට තියෙන්නේ බැද්දේ ගම ක්‍රමයෙන් විනාශයට එහෙම නැත්නම් බැද්දේ ගම ක්‍රමයෙන් අභාවයට යාම සිදු වූ බව. එහෙමත් නැත්නම්
ගමේ ප්‍රධානියා වූ ආරච්චිරාළගේ ගෙයත් කැලෑවට යටවීම බැද්දේ ගමෙහි විනාශය එහෙම නැත්නම් අභාවය අනිවාර්යයෙන්ම සිදුවීමේ එක්තරා පෙර නිමිත්තක් වූ බව. ඒ කියන්නේ ගමේ ආරච්චිරාළව මරා දාලා ගමේ ආරච්චිරාළගේ ගේ පවා මේ විදියට කැලෑවට යට වුණා නම් අනිකුත් ගෙවල් ගැන කවර කතාද? එහෙනම් මෙතන අපිට ගන්නට තියෙන යටි අදහස තමයි ආරච්චිගේ නිවස කැලෑවට යටවීම වනාහි සමස්ත එහෙම නැත්නම් මුළු බැද්දේ ගමම ක්‍රමයෙන් විනාශයට යාමට පටන්ගත් බව. එහෙම නැත්නම් ආරච්චිගේ නිවස කැලයට යාම බැද්දේ ගමෙහි අභාවය අනිවාර්යෙන්ම සිදුවන බවට එක්තරා සලකුණක් වූ බව. හරිද? එතකොට ආයන්න බලන්න කැලේ ගම මැදට කඩා පැනීමක් මෙන් වී. ඒකත් මම මේ විදිහට සලකුණු කරා. යන කොටසින් ඉස්මතු කර ඇති අර්ථාලංකාරය කුමක්ද? යන කොටසින් ඉස්මතු කර ඇති අර්ථාලංකාරය අර කලින් අපි සඳහන් කළා වගේම දැන් කැලේ ගම මැදට කඩා පැන්නා කියන වචනේ නේ කඩා පනින්න සතෙකුට මිනිස් කණ්ඩායමකට නේ හමුදාවකට සතුරන්ට කඩා පනින්නට පුළුවන් සොරුන්ට කඩා පනින්නට පුළුවන්. එතකොට එහෙනම් මේ අජීවී කැලයට සජීවත්වයක් ආරෝපණය කරලා තියෙනවා මේ කඩා පැනීමක් මෙන් වී කියන කොටසින්. එහෙනම් මෙතන අර්ථාලංකාරය තමයි උත්ප්‍රේක්ෂාව. එහෙම නැත්නම් උත්ප්‍රේක්ෂාලංකාරය. උත්ප්‍රේක්ෂාව එහෙම නැත්නම් උත්ප්‍රේක්ෂාලංකාරය. ඊට පස්සේ 11. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකන්නි ගමකි. ළමයින් හා මහල්ලන්ද නැසී යන්නාක් මෙන් ගමත් දැන් නැසී යයි. දැන් එහි දැන් ළමයි නූපදිත්. අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවාට කිසිම සැකයක් නැත. අයන්න මෙය කවරකුගේ අදහසක්ද? ආරච්චි මායියා වන නැන්චෝ හාමිගේ අදහසකි. වඩා පරිපූර්ණ පිළිතුර ආරච්චි මායියා වන එහෙම නැත්නම් බබේහාමි ආරච්චිගේ බිරිඳ වන එහෙම නැත්නම් ආරච්චි මායියා වූ නැන්චෝ හාමිගේ අදහසකි. ඉරියැඳි පදවල සරල තේරුම ලියන්න. අඩිකෝඩ පිරුණු. අඩිකෝඩ පිරුණු කියලා කියන්නේ කලබල පිරුණු එහෙම නැත්නම් විකාර ස්වරූපයෙන් යුතු එහෙම නැත්නම් කෝලම් වලින් පිරුණු. කලබල වලින් පිරුණු. කලබල වලින් ගැවසුණු කලබල වලින් ගහන වූ නේ කලබල වලින් ගහන වූ එහෙම නැත්නම් කලබල වලින් පිරුණු විකාර වලින් පිරුණු නේ කෝලම් සහගත තත්වයන්ගෙන් පිරුණු ඒ වගේම ගමත් දැන් නැසී යයි. ගමද දැන් ක්‍රමයෙන් අභාවයට යයි. එහෙම නැත්නම් ගමද දැන් ක්‍රමයෙන් විනාශයට යයි. එහෙම නැත්නම් ගමත් දැන් ක්‍රමයෙන් විනාශ මුඛයට ගමන් කරයි. එහෙම නැත්නම් ගමද දැන් ක්‍රමයෙන් නැසී යයි කියලා කියන එකට ගන්න පුළුවන් ගමත් දැන් ක්‍රමයෙන් අභාවයට යයි. නැත්නම් ගමත් දැන් ක්‍රමයෙන් විනාශ මුඛයට පත් වෙයි. කියලා ඒ අර්ථ අපට ගන්නට පුළුවන්. තේරුම් ගන්නට පුළුවන්. 12. උඹ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගනි. ඊලන්දාරියෙක් නැත්තම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරද්ද? කසාද බැඳගනි. ගම් ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනික් කලි ගඟේ නාන්නේ නැතුව අරිනවද? දැන් මෙහෙම කියනකොටම ඔයගලන්ට මතක් වෙන්නට ඕනේ මේ කියන්නේ කවුද කියන එක. බලන්න අයන්න අහනවා මේ අසාසිති තැනැත්තිය මෙම ප්‍රකාශය කළ තැනැත්තාගෙන් බලාපොරොත්තු වූයේ මෙතන බලාපොරොත්තු කියන තැන පොඩි අකුරක් මේ මග හැරිලා තියෙනවා බලාපොරොත්තු වූයේ කුමක්ද නේ දැන් ප්‍රශ්නය පැහැදිලි කරගන්න මේ අසාසිති තැන පළවෙනිම කියමු මේක මේ කියපු කෙනා කවුද මේක කියපු කෙනා තමයි පුංචිරාළ වෙදා එහෙම නැත්නම් පුංචිරාළ එහෙම නැත්නම් වෙදරාළ එතකොට මේ අසාසිති තැනැත්තිය කවුද පුංචි මැනිකා එහෙනම් ප්‍රශ්නය අහනවා අපෙන් මේ අසාසිති තැනැත්තිය ඒ කියන්නේ පුංචි මැනිකා මෙම ප්‍රකාශය කළ තැනැත්තාගෙන් ඒ කියන්නේ පුංචිරාළගෙන් වෙදරාළගෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද බලාපොරොත්තු වූයේ මොකක්ද තම ස්වාමියා වූ බබුන්ට කුමක් සිදු වීද යන වග එහෙම නැත්නම් තම ස්වාමියා වන බබුන් සිරයෙන් නිදහස් වී සිරගෙදරින් නිදහස් වී නැවත ගමට නොපැමිණියේ කුමන හේතුවක් නිසාද යන වග දැන ගැනීමට එහෙම නැත්නම් තම ස්වාමියා වූ බබුන්ට කුමක් සිදු වීද යන වග එහෙම නැත්නම් තම ස්වාමියා වූ බබුන් සිරගෙයින් නිදහස්ව
නැවත ගමට නොපැමිණියේ මන්ද යන වග දැන ගැනීමට. එහෙම නැත්නම් සිරයට ඒ කියන්නේ මාස 6කට සිරගත වූ මේ මාස 6ක සිර දඬුවමක් විඳින බබුන් සිරයෙන් නිදහස් වී සිරගෙදරින් නිදහස් වී නැවත බැද්දේ ගමට නොපැමිණියේ මන්ද යන වග දැන ගැනීමට. හරිද? එහෙම නැත්නම් බබුන් ජීවතුන් අතර සිටිනවාද යන වග දැන ගැනීමට. ඒත් හරි. නේ? බබුන් තවමත් ජීවතුන් අතර සිටිනවාද යන වග දැන ගැනීමට. ඊළඟට ආයන්න. ගම් ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැතුව අරිනවාද යන පිරුලෙන් මෙම ප්‍රකාශය කළ තැනැත්තා අදහස් කළ දෙය පේලි දෙකකින් පමණ පැහැදිලි කරන්න. පේලි දෙකකින් පමණ පැහැදිලි කරන්න කියලා කියනවා. මේ වගේ ප්‍රකාශයක් නේ ගම් ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැතිව අරිනවාද? මේ වගේ ප්‍රකාශයක් ඇයි මේ පුංචිරාළ එහෙම නැත්නම් වෙදරාළ කරන්නේ? ඒකට හේතුව තමයි මේ පුංචිරාළ වෙදරාළ මේ පුංචි මැනිකාට කියා හිටිනවා මේ ගමේ ඉන්න කාව හරි කසාද බැඳගනින්. නේ ඊලන්දාරියෙක් නැත්නම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරද්ද? දැන් මේකෙන් ඇත්තටම අදහස් කරන්නේ මේ පුංචිරාළ වෙදරාළගේ යටිහිතේ එක්තරා විදිහක යම් බලාපොරොත්තුවක් තියෙනවා මේ පුංචි මැනිකාවත් විවාහ කර ගැනීමට. මොකද මේ පුංචි මැනිකාගේ නියුන් සොහොයුරිය හින්නිහාමිගේ ජීවිතය විනාශ කර දැමුවෙත් මෙන්න මේ වෙදරාළ එහෙම නැත්නම් පුංචිරාළ. හරිද? ඒ වගේ අපි පාඩම කරද්දි පැහැදිලි කරගත්තා. එතකොට මේ ඔහු අදහස් කරන්නේ මේ ඉලන්දාරියෙක් හරි නාකියෙක් වුණත් ඔන්න ඔහේ කසාද බැඳ ගන්න කියලා අදහස් කරන්නේ අර මේ පුංචි මැනිකා සමග විවාහ වීමට තමා වුණත් සුදුසු බව තමයි ඔය පුංචිරාළ වෙදරාළ මෙතන හඟවන්නේ. එතකොට ගම් ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැතුව අරිනවාද කියන එකේ ගම්ම්‍ය වෙන අදහස තමයි පුංචි මැනිකාව විවාහ කරගත් ස්වාමියා එහෙම නැත්නම් පුංචි මැනිකාගේ ස්වාමියා මිය ගියත් නේ වෙනත් පිරිමින් පුංචි මැනිකාව විවාහ කර ගැනීමෙන් වැළකී සිටින්නේ නැති බව. තේනද? ඔන්න ඔය අදහස තමයි ගෙන දෙන්නේ. ඒ තමයි පුංචි මැනිකා විවාහ වූ පුරුෂයා අවාසනාවන්ත ලෙස ඔහු පිළිබඳ තොරතුරක් දැන ගැනීමට නොහැකි වුණත් එහෙම නැත්නම් පුංචි මැනිකා විවාහ කරගත් ස්වාමියා වෙන බබුන් ගැන හරිහමන් තොරතුරක් නොලැබී ගියත් නොලැබුණත් වෙනත් පිරිමින් පුංචි මැනිකාව විවාහ කර ගැනීමට මැලිවන්නේ නැති බව. එහෙම නැත්නම් පුංචි මැනිකාගේ පළමු ස්වාමියා පුංචි මැනිකාට අහිමි වුණත් පුංචි මැනිකාව විවාහ කර ගැනීමට තවත් පිරිමින් බලාපොරොත්තුවෙන් සිටින බව. ඔන්න ඔය කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. නේ පුංචි මැනිකාගේ පළමු ස්වාමියා පුංචි මැනිකාට අහිමි වුණත් වෙනත් පිරිමින් පුංචි මැනිකාව විවාහ කර ගැනීමෙන් වැළකී සිටින්නේ නැති වග. හරිද? හොඳයි. ඊට පස්සේ බලන්න 13 වෙනි ප්‍රශ්නය. ජනාකීර්ණ සමහර ගම් මැදින් බියපත් සිවල් දෙනකමෙන් බියෙන් ඇලලි ඇකිලී යන විට ඇගේ මේ තනිකම ඈට දැනුනේ වඩාත් බලවත් ලෙසිනි. ගම්බද කඩාසල එකතු වී සිටින පිරිස්, ලිං ළඟ එකතු වී ඕපාදූප කතා කරන ගැහැණු, මග යනේන මිනිස්සු යන සියල්ලෝම විමසුම් සහිතව ඈ දෙස බැලූහ. අයන්න. මෙහි සඳහන් වන උපමාව කෙතෙක් දුරට ගැලපේද යන වග පේලි දෙකකින් පමණ පැහැදිලි කරන්න. එහෙනම් පළවෙනියම අපි හොයාගෙන ඉන්නට ඕනේ මේකේ සඳහන් වෙන උපමාව මොකක්ද කියන එක. ඒ තමයි බියපත් සිවල් දෙනකමෙන්. නේ ඕක තමයි උපමාව. එතකොට කෙතෙක් දුරට ගැලපෙනවද යන වග පේලි දෙකකින් පමණ පැහැදිලි කරන්න කියලා තියෙනවා. මේ බියපත් සිවල් දෙනකට සමාන කරන්නේ පුංචි මැනිකවයි. නේ පුංචි මැනිකවයි. ඉතින් එහෙනම් කෙතරම් දුරට මේක ගැලපෙනවද කියන එකයි අපිට බලන්නට තිබෙන්නේ. පුංචි මැනිකා මේ ගියේ කොහෙටද? මේ ගියේ තංගල්ල සිරගෙදර දක්වා තමයි ඇය මේ ගමන් කරන්නේ. බැද්දේ ගමේ ඉඳන් කඹුරුපිටිය දක්වා එන මාවත ඇයට ඊතරම් ගැටලුවක් නැහැ. මොකද ඒක කැලෑවක් මැදින් එන පාරක්. නමුත් කඹුරුපිටියේ සිට තංගල්ල සිරගෙදර දක්වා වැටී තිබෙන මාර්ගය අර පෙර මාර්ගයට වඩා ජනාකීර්ණයි. කරත්ත ගමන් කරනවා, මිනිසුන් වැඩිපුර ගැවසෙනවා. ඒ නිසා ඇය මෙම මාවතෙහි ගමන් කළේ මේ බියපත් සිවල් දෙනකමෙන් බියෙන් ඇලලී ඇකිලි.
එතන එහෙනම් මෙතන අපිට ගන්නට පුළුවන් මේ උපමාව කෙතරම් දුරට ගැලපෙනවද කියන වගේ පැහැදිලි කරනකොට අපිට ගන්නට පුළුවන් පුංචි මණිකා අසරණව බියෙන් තැතිගෙන වෙවුලමින් ගමන් කළ ආකාරය බියපත් සිවල් දෙනකමෙන් යන උපමාවෙන් අපට වඩා හොඳින් මවා පෙන්වන්නට ඉතා හොඳින් මවා පෙන්වන්නට කතුවරයා සමත්ව තිබෙනවා කියන දේ. ඒ වගේම හිවල් දෙහෙනුවක් විශේෂයෙන්ම හිවල් දෙහෙනුවක් බාහිර සමාජයට එතරම් එන්නේ නැහැ. තමන්ගේ දරුවන් සමග ඒ හිවලුන් ලගින ඒ ගුහාවේ ඒ ගුලෙහි läගගෙන ඉන්නවා මිසක් බාහිර සමාජයට එතරම් එන්නේ නැහැ. ඉතින් මේ බොහොම බියගුළු නිවට ඒ වගේම බොහෝම මේ අසරණ සිවල් දේනුවක් ගමන් කළ ආකාරය යම්සේද ඒහා සමානවම පුංචි මණිකත් ඊටමත් අසරණ භාවයට පත්ව බියෙන් ඇලලෙමින් ඇකිලෙමින් ගමන් කළ ආකාරය අප මනසෙහි මවා පෙන්වන්නට මේ උපමාව සමත්ව ඇති වග ඔබ මෙතන පැහැදිලි කරන්නට අවශ්‍යයි. ආයන්න මෙහි සඳහන් තැනැත්තියගේ මෙම ගමනෙහි අරමුණ කුමක්ද? මෙම ගමනෙහි අරමුණ තමයි තම ස්වාමියා වන බබුන් තවදුරටත් ජීවත්ව සිටිනවාද යන වග දැන ගැනීමට. එහෙම නැත්නම් මාස 6කට සිර ගෙදරට නියම වූ තම ස්වාමියා වන බබුන් තවමත් සිර ගෙදර ජීවතුන් අතර සිටිනවාද යන වග දැන ගැනීමට. එහෙම නැත්නම් මාස 6ක සිර දනුවමකට යටත් වූ බබුන් තම ස්වාමියා වන බබුන් තවමත් බැද්දේ ගමට නොපැමිණියේ මන්ද යන වග දැන ගැනීම ඇගේ ගමනෙහි අරමුණ වුණේ. 14 වෙනි ප්‍රශ්නය. එළදෙන ඇස් නෙරවා හිස දික් කරගෙන නිශ්චලව සිට තදින් කහින්නට පටන් ගති. දෑල හකුළුවාගෙන ඈ කැස්සේ ඊතා වේදනාවෙනි. කැස්ස නතර වුණු පසු එළදෙන යමකු සොයමින් මහ පොළව තොළු ගාන්ට වන. මහල්ලා තමාටම කියා ගන්නාක් මෙන් මෙසේ කීවේය. එතනින් මේ උපුටා ගැනීම අවසන් කරලා තියෙනවා. මෙහි සඳහන් මහල්ලා සිටි ස්ථානය පිළිබඳ කෙටියෙන් පැහැදිලි කරන්න. මෙහි සඳහන් මහල්ලා සිටි ස්ථානය පිළිබඳ කෙටියෙන් පැහැදිලි කරන්න. පැහැදිලි කරනවා නම් අපිට කියන්නට පුළුවන් එය තංගල්ල නගරයෙන් මදක් ඈතින් පිහිටි උස් බිම් කඩකි. තංගල්ල නගරයෙන් මදක් ඈතින් පිහිටි උස් බිම් කඩකි. අවට ජනාකීර්ණ භාවයෙන් තොරය. ඒ වගේම එම කඳු ගැටය මුදුනේහි එහෙම නැත්නම් එම කඳු ගැටයෙහි සුදු පාට විශාල ගොඩනැගිල්ලක් පිහිටා තිබිනි. එය තංගල්ල සිරගෙදරයි එහෙම නැත්නම් තංගල්ල බන්ධනාගාරයයි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ඔබට පැහැදිලි කරන්නට පුළුවන්. පහලින් පොල් රුප්පාවක් තිබී ඇත කියලාත් ගන්න පුළුවන්. මොකද මහල්ලා පොල් රුප්පාව දිහා බලාගෙන හිටියා කියලා කියනවානේ පොල් ගස් සමූහය වෙත. ඔන්න ඔය විදිහට ඔබට පැහැදිලි කරන්නට පුළුවන්. ඒ වගේම හිරු රැස් කෙලින්ම වැටෙන ස්ථානයක් කියලානේ. හිරු රැසින් බබලමින් තිබුණා කියලා කියන ඒ ගොඩනැගිල්ල. ඒ නිසා ඔබට පළවෙනිම කියන්න පුළුවන් එය උස් ඒ කියන්නේ එය තංගල්ල නගරයෙන් ඉවතට පිහිටි එනතන නගරයෙන් මදක් එහාට වන්නට පිහිටි උස් බිම් කඩකි. එහි එම බිම් කඩ මත තංගල්ල සිරගය පිහිටා තිබිනි. ඒ වගේම හිරුවෙලියෙන් නැහැවෙන ස්ථානයක් එහෙම නැත්නම් හිරුවෙලිය වැටි තිබෙන ස්ථානයක්. ඒ වගේම පහලින් පොල් රුප්පාවක් පැවතින. ඒ වගේම ගල් තලාව මත වියලී ගිය තනකොළ තිබී ඇත. ඔන්න ඒ විදිහට ඔබට මේ ස්ථානය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්. ආයන්න අංකිත පදවල අරුත් පැහැදිලි කරන්න. දෑල හකුළුවාගෙන මොකද්ද මේ දෑල හකුළුවාගෙන කියලා කියන්නේ? මේක හරියට තේරුම් ගන්නට ඕන දරුවනේ. මොකද හේතුව මේක සමහරක් වෙලාවට ඔබට වැරදි අර්ථකථන සමහරක් වෙලාවට ඔබට ලැබෙනවා මේ සම්බන්ධයෙන්. දෑල කියලා කියන්නේ හරිම තේරුම තේනවාද? දෑල කියන එකේ හරිම තේරුම මේ ඇලපත් දෙක එහෙම නැත්නම් දෙපැත්ත කියන අදහස. දැන් ඔය දෑල දොඩමළුවේ සුවඳ බැරුවා ඉන්න.
එතනදි කියන්නේ ඉවුරු දෙක ගැන. නේ දෑල ඉවුරු දෙක. දෙඇල ඇලවල් දෙක. එහෙම නැත්නම් දෙපැත්ත. දෙපැත්ත කියන අදහස. එතකොට ඔය දෑල දොඩ මළුවේ කියන තැනදී එන්නේ ඉවුරු දෙක. නේ හුලන්දාව ඔයේ ඉවුරු දෙක දෑල. ඊළඟට මේ දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි. එතනදි කියන්නේ දෑල විදාහල කියලා කියන්නේ දෙපැත්තට දිගු කරපු අත් දෙක ඔබටත් ඔහුටත් උරුමයි. නන්දාමාලිනී මහත්මිය ගායනා කරන දුහුළු මලක් චිත්‍රපටයේ එන ගීතයක්. නේ එතකොට දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි. දෑල එතන දෑල කියලා කියන්නේ දෙපැත්තට කියන අදහස. එතකොට ඒ නිසා මෙතන මේ දෑල කියන වචනය යෙදෙන තැන අනුවයි ගන්නට වෙන්නේ. මොකද බැද්දේගම ඉංග්‍රීසි මුල් කෘතියේ කියන්නේ බැද්දේගම ඉංග්‍රීසි ලෙනාඩ් වුල්ෆ් ලියපු බැද්දේගම කෘතියේ මුල් කෘතියේ මේ දෑල කියන වචනයට යෙදෙන්නේ මෙන්න මේ ෆ්ලෑන්ක්ස් කියන වචනේ. ෆ්ලෑන්ක්ස් දෑල කියන වචනයට ඔහු යොදලා තියෙන ෆ්ලෑන්ක්ස් තේරුණාද? හරිද? strained her flanks කියලා තමයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය තැන හොයන්නට ඕනේ. දැන් අපිට යම්කිසි විදියකින් මේ අනුවාදයේ එහෙම නැත්නම් AP ගුණරත්නගේ අනුවාදයේ යම් ගැටලු තැනක් තියෙනවා නම් අපි මුල් කෘතිය දිහා බලන්නට ඕනේ. එතන මුල් කෘතිය දිහා බලපුවාම අපිට තේරෙනවා එතන අදහස් කරලා තියෙන්නේ strained her flanks කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇගේ ඇලපත් දෙක. ඇලපත් දෙක කියලා කියන්නේ අර අපි කියනවා මේ ඉලෑට පර්ශු එහෙම නැත්නම් රිබ්ස් කියලා කියන්නේ ඉලෑට පර්ශු එහෙම නැත්නම් මේ ඒ එළදෙනගේ මේ පපුවේ දෙපැත්තට තමයි මෙතන මේ දෑල කියලා කියන්නේ. එතකොට ඕක වරදවා සමහරක් වෙලාවට අර්ථකථනය කරලා තියෙනවා ඇතැම් අය විශේෂයෙන්ම ගුරුවරුත් සමහරක් විට මේ හකු දෙක කියලා. දෙපැත්තේ හකු දෙක. නේ හක්ක කියලා. නේ කම්මුල් දෙක. නමුත් ඇත්තටම මුල් කෘතිය දිහා බලනකොට අපට පැහැදිලිවම තියෙනවා එතන ලෙනාඩ් වුල්ෆ් පැහැදිලිවම ලියලා තියෙනවා මෙන්න මේ ෆ්ලෑන්ක්ස් කියන වචනේ. ෆ්ලෑන්ක්ස් FLANKS ෆ්ලෑන්ක්ස් කියන වචනේ. ඒ ෆ්ලෑන්ක්ස් කියන වචනෙන් අදහස් වෙන්නේ ඇලපත් දෙක එහෙම නැත්නම් අර ඉලෑට කූඩුවේ දෙපස. ඉලෑට කූඩුව දන්නවනේ නේ. එතකොට මේ ඉලෑට කූඩුවේ දෙපස නේ ඇලපත් දෙක. ඇලපත කියන අදහස. ඒ නිසා මෙතන ගන්න වෙන්නේ දෑල හකුළුවාගෙන කියනකට නිවැරදි තේරුම තමයි ඇලපත් දෙක හකුළුවාගෙන. ඇලපත් දෙක හකුළුවාගෙන එහෙමත් නැත්නම් මේ ඉලෑට පරුෂු ප්‍රදේශය හකුළුවාගෙන නේ ඉලෑට කූඩුවේ දෙපස හකුළුවාගෙන. ඉලෑට කූඩුවේ දෙපස හකුළුවාගෙන එහෙම නැත්නම් ඇලපත් දෙක හකුළුවාගෙන කියන අදහස. තොලු ගාන්නට වන කියලා කියන්නේ උලා කන්නට විය, ලෙව කන්නට විය. නේ උලා කන්නට විය, ලෙව කන්නට විය. නේ තොලු ගාන්නට වන කියන්නේ ඒකයි. උලා කන්නට විය, ලෙව කන්නට විය. 15. හොඳයි. කරුණාව වේලිච්ච කුඹරට වැස්සක් වගේ කියනවානේ. ඒත් උඹ ඉල්ලන්නේ වේලිච්ච කුඹරට තවත් නියඟ. මන් දන්නවා. මිනිහා මේ හිටියා. මිනිහා මෙහෙදි මලා. දැන් මැරිලා මාස 2ක් වෙනවා. අයන්න. මිනිහා මෙහිදී මලා යනුවෙන් මෙහි කියවෙන තැනැත්තා කවුරුන්ද? මෙහි කියවෙන තැනැත්තා. නේ මෙහි කියවෙන තැනැත්තා. කවුද? බබුන්. මෙම ප්‍රකාශය ශ්‍රවණය කළ තැනැත්තිය ඉන් අනතුරුව කළ ක්‍රියාව කුමක්ද? ඉන් අනතුරුව කළ ක්‍රියාව සාමාන්‍යයෙන් කාන්තාවක් නම් කරන්නේ දෑත් නේද? හිසේ නේ තබාගෙන එහෙම නැත්නම් හිසට දෑතින් නේද? හිසට දෑතින් ගසාගෙන නේ සමහරක් වෙලාවට ක්ලාන්ත වෙලා ඇද වැටෙනවා. එහෙම නැත්නම් කෑ මොර දෙනවා, අඬා වැළපෙනවා. නමුත් එම තැනැත්තිය එතනදි කරපු ක්‍රියාව මොකක්ද? පැහැදිලිද? එතනදි කරපු ක්‍රියාව කුමක්ද? එතනදි කරපු ක්‍රියාව තමයි මේ තැනැත්තිය වෙන කවුරුත් මේ පුංචි මැනිකා කරපු ක්‍රියාව තමයි නිහඬව ගොස් අර සිරගේ තාප්පය අසල බිම ඇන තියා ගැනීම. නේ නිහඬවම ගොස් සිරගේ අසල තාප්පය ළඟ ඇන තියා ගැනීම. එහෙම නැත්නම් බිම වාඩි වීම. ඇය කරපු දේ. පැහැදිලිද? මේ විදිහට අපි දැන් බැද්දේගම පාඩමට අදාළව අවබෝධයේ ප්‍රශ්න පැහැදිලි කරගත්තා. දැන් අපි යොමු වෙන්නට හදන්නේ මේ බැද්දේගම පාඩමෙන් අපට ලියන්නට සිදුවන විචාර ප්‍රශ්න කිහිපයක් පිළිබඳව තමයි දැන් අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. එහෙනම් අපි දැන් මේ විචාර
පිළිබඳව අපේ අවධානය යොමු කරමු. මේ විචාර ඔබට ඉදිරිපත් කරන්නේ මේ විචාර කටපාඩම් කරගෙන ලිවීම නෙවෙයි. හොඳට මතක තබා ගන්න. මේ විචාර ඔබට විචාරයක් ලියන ආකාරය පිළිබඳව ඔබට යම්කිසි විදිහකින් පෙරහුරුවක් ලැබේ. ඒ වගේම අනිත් දේ තමයි විචාරයට කොහොමද කරුණු ඇතුළත් කරන්නේ, ඒ වගේම උදාහරණ පාඩ කොහොමද ඉදිරිපත් කරන්නේ කියන දේ. ඒ වගේම මේ කියන විචාර අපොස සාමාන්‍ය පෙළ විභාගයට එනවා කියන එක නෙවෙයි කියන්නේ. නමුත් මේ හා සමාන විචාර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙදා පාර එන්නට පුළුවන් කියන එක තමයි මෙතන මම මේ විචාර කීපය කතා කිරීමෙන් ඔබට ඒ කියන්නේ ඔබත් සමග මේ විචාර කතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විචාර එන්නට පුළුවන්. ඒ කියන්නේ මේ කියන විචාර කටපාඩම් කරලා විභාගයට ලියන එක නෙවෙයි වඩා සාර්ථක. මේ කියන විචාර අනුසාරයෙන් ඔබ විචාර ගොඩනගාගෙන ඔබ තනිවම ලියන්නට ඕනේ. මොකද ඔබ ලියන විචාරය ඔබේ. තේරුණාද? ඔබ ලියන විචාරය ඔබේ. ඔබටයි අයිති. ඒ හේතුව නිසා අපි දැන් මේ විචාර පිළිබඳව අපේ අවධානය යොමු කරමු. ආදර්ශ විචාර අංක 1. බැද්දේගම හා එහි වැසියන් ක්‍රමෙන් පරිහානියට පත්වී යන ආකාරය සජීවී ලෙස නිරූපණය කිරීමට කතුවරයා භාෂාව භාවිතා කර ඇති අයුරු නිදසුන් දෙමින් පහදන්න. එහෙනම් අපි පැහැදිලි කරගන්නට තියෙන එකම දේ තමයි බැද්දේගමත් එහි ගම්වැසියනුත් ක්‍රමෙන් පරිහානියට පත්වී ගිය ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්නට කතුවරයා භාෂාව හසුරවලා තියෙන හැටි. දැන් මෙතන අපිට ගන්න තියෙන කතුවරයා වෙන කවුරුවත් නෙමෙයි AP ගුණරත්නයන්. මොකද AP ගුණරත්නයන්ගේ මේ සිංහලෙන් රචනා කරපු මේ බැද්දේගමනේ අපි මේ අපේ සැලකිල්ලට භාජනය කරන්නේ. හොඳයි. විමසුමට ලක් කරන්නේ. බලන්න ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ්ගේ The Village in the Jungle නැමැති නවකතාව සිංහලයට පරිවර්තනය කරන ලද්දේ, වඩා හොඳින් කියනවා නම් අනුවාදය කරන ලද්දේ, නැත්නම් අපිට කියන්න පුළුවන් සිංහලයට අනුවාදය කරන ලද්දේ AP ගුණරත්නයන් විසිනි. මෙම කතාවට වස්තු විශේෂ වූයේ දකුණු පළාතේ ඈත වනගත ප්‍රදේශයක පිහිටි දුෂ්කර වූත් නිසරු වූත් හුදකලා වූත් ගම්පියසක් වූ බැද්දේගම වන ගොමුෙහි ගිලී ගොස් විනාශ වී යාමත් එහි වැසියන්ගේ පරිහානියත් පිළිබඳ අනුවේදනීය ඛේදවාචකයයි. මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වන්නේ සිලිඳුය. ඔහුගේ පවුලේ දරුවන් දෙදෙනා වන පුංචි මැනිකා හා හින්නිහාමි වටා මෙම කතාව ගෙතී ඇත. මෙම ගමෙහි ගම්වාසීහුද අර්ධ ග්‍රාමීය දිවි පෙවෙතකට උරුමකම් කියන දරිද්‍රතාවයේ, ඒ කියන්නේ දුප්පත්කමේ පතුලටම කිමිදුණු අනවරත කියලා කියන්නේ නොකඩවා නිරන්තර නොකඩවා ජීවන අරගලයේ නියලුණ අය වූහ. බබෙහාමි ආරච්චිල ගමේ ප්‍රධානියා විය. සිත්පිත් නැති ගම්මුලා දෑනීන්ගෙන්ද ගමට පිටතින් ආ ගිනි පොලියට ණය දෙන ප්‍රනාන්දු මුදලාලිගේ කූටෝපායන්ටත් මුලා වී සිලිඳුගේ මුළු පවුලම විනාශ වී යාමත් මුළු ගම්පියසම වනගහණයෙන් ගිලගෙන වැසී යාමත් ගම්වැසියන්ගේ ජීවිත ක්‍රමයෙන් පරිහානියට පත් වූ ආකාරයත් ජීවමාන ආකාරයෙන් නිරූපණය කිරීමට නවකතාකරුවා සමත් වී ඇත. නවකතාකරුවා සමත්ව ඇත්තේ කෙසේද? භාෂාව භාවිතා කිරීම ඔස්සේනේ. ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. බලන්න, බැද්දේගම පුරුදු නිදිබර උදාසීන ස්වභාවයම ඉසුළුවාය. මේ ආකාරයෙන් සිලිඳුට මරණීය දණ්ඩනය ලැබීමෙන් අනතුරුව එය ලිහිල් වී ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත වීමෙන් පසු ගමෙහි සිදු වූ වේගවත් පරිහානිය නවකතාකරුවා මැනවින් විෂද කරයි. විෂද කරයි කියලා කියන්නේ පෙන්වා දෙනවා, ඉදිරිපත් කරනවා. එය කුඩා ගමකි. ක්‍රමයෙන් පිරිහී ගොස් අවටින් තෙරපාගෙන එන මහා බැද්දට බත් වී යන වනගත කුඩා ගම් වලින් එකකි. කතුවරයා බැද්දේගම ස්වාභාවික වනගොමුවෙන් වැසී යන ආකාරය මැනවින් තීව්‍ර කර ඇත්තේ එසේය. තීව්‍ර කර කියලා කියන්නේ ඉස්මතු කරලා තියෙන්නේ, තියුණු කර ඇත්. මහා බැද්දට බත් වී යන මෙහි බස ප්‍රාණවත්ය, ජීවමානය, සරලය. සංක්ෂිප්තව එහි පරිහානිය සජීවී අයුරින් මවා පා ඇත. එයින් නොනැවතුණු රචකයා ශේෂ වූ ගම්මුන් සුළු ප්‍රමාණය පවා ක්‍රමයෙන් වියකී යන ආකාරය දක්වා ඇත්තේ මෙසේය. ඒ හැම මොහොතකදීම ඔහු භාවිතයට ගෙන තිබෙන්නේ භාෂාව සජීවී ආකාරයෙන්. බලන්න, එක පාරට එක දවසකින් එහි තිබුණ ගෙවල් 6න් එකක් නැති විය. 25 දෙනෙක් වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ. එක පහරට එක දවසින් කින් යන යෙදුම එම අවස්ථාව දැනවීමට බෙහෙවින් උචිතය. එම බස සරලය.
ගම ක්‍රමයෙන් මනුෂ්‍ය වාසයෙන් තොර භූමියක් බවට පත්වන ආකාරය කතුවරයා ප්‍රශස්ත අයුරින් ඉදිරිපත් කර ඇත. ගමේ ආරච්චිලගේ මරණයෙන් පසුව ආරච්චි හාමිනේ නැංචෝ හාමි සිය දරුවන් කැටුව කොටගොඩ නැමැති ගමට පදිංචියට ගියාය. ඉන් අනතුරුව ගමේම උළු සෙවිලි කළ එකම නිවස වනගොමුවෙන් වැසී වල්බිහි වී විනාශ වී යන ආකාරය නවකතාකරු සජීවී බවින් ඉදිරිපත් කර ඇත්තේ මෙසේය. නේ ක්‍රමයෙන් ආරච්චිගේ නිවස කැලෑවට යටවීමත් මේ සජීවී ආකාරයෙන් මේ ගම්මානයත් එහි වැසියුණුත් අභාවයට ගිය ආකාරය පෙන්වන්නට කදිම නිදසුණක්. මේ ගෙය වනයට විරුද්ධව දිගු සටනක යෙදී සිටිනසේ පෙනින. මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේය. දෙවනුව අලු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරු හා මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අද්දරින් රිංගා අවුත් මිදුලටත් ගේ බිත්තිවලටත් දොරකඩටත් ලං විය. වනයට විරුද්ධව දිගු සටනක යෙදී සිටිනසේ යන බස් වහර උචිත ජීවගුණයෙන් පිරිපුන්ය. බබෙහාමි ආරච්චිගේ නිවස හා අවට පරිසරය ක්‍රමයෙන් වල්බිහි වී විනාශ වී යාම පියවරින් පියවර කතුවරයා විස්තර කොට ඇත්තේ මෙසේය. එහිදී කතුවරයා වනාන්තරයක සිදුවන වර්ධනය ඉසියුම් ලෙස ඉතාසියුම් ලෙස කියන එක තමයි උතන ඉසියුම් කියලා මම වචනේ යොදාගෙන තියෙන්නේ. ඉසියුම් ලෙස නිරීක්ෂණය කර ඇති ආකාරයද අපට මෙයින් හෙළිවේ. බලන්න. බිත්ති අතර කැලය වැඩි ගේ ඔබා ගත්තෙන් බිත්ති බිඳ වැටි වහල බිමට පාත් විය. කුඩා රතු උළුගොඩ තනහාවල් පඳුරු වලින් වසා ගත්තේය. බිත්තිවල වරිච්චි කෝටු විශාල පඳුරු බවට වැඩුණේය. ලොකු ගස්ද මතුවන්ට පටන් ගති. තුන්වෙනි වැස්ස අවසානයේදී මුළු වත්තේත් ගෙයිත් කැලයේත් වෙනසක් නොපෑය. දැන් අපි පැහැදිලි කරනවා. බිත්ති අතරින් කැලය වැඩිම ජීවමාන අයුරින් නිරූපණය කිරීමට ගේ ඔබා ගත්තෙන් යන යෙදුම ගැමි බස අර්ථපූර්ණව යොදාගත් අවස්ථාවකට නිදසුනකි. මෙසේ ගම්මුලා දෑනියාගේ නිවස විනාශ වී ගියේ යම්සේද ගමේ වෙසෙන්නන්ගේ පරිහානියද මැනවින් ගම්‍ය කිරීමට කතුවරයා සමත්ව ඇත. ආරච්චිගේ ගෙය කැලයට යාම කැලය ගම මැද්දට කඩා පැනීමක් වැනියයි කතුවරයා දක්වා ඇත. ඒ හැම තැනකම තියෙන උත්ප්‍රේක්ෂාව. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාල කන්නි ගමකි. ළමයින් හා මහල්ලන්ද නැසී යන්නාක් මෙන් ගමත් දැන් නැසී යයි. එහි දැන් ළමයි නූපදිත්. අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවාට කිසිම සැකයක් නැත. ඉහත පාටේන හොල්මන් අඩිකෝඩ යකුන් අරක්ගත් කාලකන්නි යන වදන් පිටිසර ගම්වල භාවිත වන ජනවහරය. ගමේ විනාශය ගමට මෙන්ම ගම්මුන්ටද දැනුනේ ඊතා සෙමෙන් බව කතුවරයා සටහන් කොට ඇත. පුංචි මැනිකාද බබුන් එන අපේක්ෂාවෙන් දින සති මාස ගණන් ගෙවා අවසානයේ ඔහු පිළිබඳව දැනගැන්මට තංගල්ලේ පිහිටි සිර කඳවුර වෙතට පවා ගමන් කළාය. බබුන් මිය ගිය බව දැනගත් ඇය යලි බැද්දේ ගමටම පැමිණියාය. අවසානයේ ගමේ ඉතිරි වන්නේ පුංචි මැනිකාත් කර්ලිනා හාමිත් පුංචිරාලත් පමණි. කර්ලිනා හාමිත් පුංචිරාලත් මිය ගිය පසු වනාන්තරයට යට වූ බැද්දේ ගමෙහි ඉතිරි වන්නේ පුංචි මැනිකා පමණි. නවකතාව අවසානයේ ඇයද මිය ගිය බව කතුවරයා අපට ඉඟි කරයි. අපට ඒ කොටස නැහැ. 10 වෙනි පරිච්ඡේදයේ බැද්දේ ගමේ අවසාන පරිච්ඡේදය අපට නැහැ. නමුත් මෙතන මම යම් සඳහනක් කරලා තියෙනවා. මේ අයුරින් බැද්දේ ගමද එහි ගම්වැසියන්ද විනාශ වී ගිය ආකාරය සජීවී ආකාරයෙන් නිරූපණය කොට දැක්වීමට කතුවරයා භාෂාව මැනවින් හසුරුවා ඇති අයුරු අපට ඉහත උදාහරණ මගින් පෙන්වා දිය හැකිය. ආදර්ශ විචාර අංක 2. මෙතන විචාර කියලා දෙපාරක් වැදිලා තියෙනවා. ඒක නොසලකා හරින්න. ආදර්ශ විචාර අංක 2. කර්ලිනා හාමි යනු කැලෑබද ගමක ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය පිළිඹු කෙරෙන කැඩපතකි. නියමිත පාඩම් කොටස ඇසුරෙන් උදාහරණ 3ක්වත් දෙමින් මේ කියමන පැහැදිලි කරන්න. අපට මෙතන කතා කරන්නට තිබෙන්නේ කර්ලිනා හාමිගේ චරිතය පිළිබඳව. මේ කර්ලිනා හාමිගේ චරිතය මෙතන කතුවරයා පැහැදිලි කරනවා බොහෝම සිත් කාවදින අයුරින්, මේ සිතෙහි අනුකම්පාවක් ඇතිවන අයුරින්, සිත් කාවදින අයුරින්.
ඒ ගැන තමයි අපිට මෙතන කතා කරන්නට තිබෙන්නේ. අපි වෙනමම විදිහකින් මේ ਵਿਚාරයට ප්‍රවේශ වෙනවා. බලන්න. අදින් සියවසකට පමණ පෙර ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සහකාර ඒජන්තවරයා ලෙස සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික ලෙනාඩ් වුල්ෆ් මහතා තමා එම ප්‍රදේශයේ ලද අත්දැකීම් අලලා රචනා කරන ලද කෘතියක් වශයෙන් බැද්දේගම කෘතිය හඳුන්වා දිය හැකිය. කැලෑබද මිනිසුන්ගේ ජන ජීවිතයෙහි පැවති ශෝකාන්තය මැනවින් විදහා දැක්වෙන මෙම කෘතිය සිලිඳු හා ඔහුගේ පවුල වටා ගෙතුණු කතාවයි. සිලිඳුට දාව උපන් දරු දෙදෙනාගේ භාරකාරිය වන්නේ කර්ලිනා හාමිය. දඩයක්කාරයෙකු වූ සිලිඳු දඩයම ගැන මිස හේන් ගොවිතැනක් පිළිබඳ නොසිතූ බැවින් දරු දෙදෙනාව ඇතිදැඩි කරමින් හේන් ගොවිතැන් සිදු කරමින් අපමණ දුක් ගත්ති කර්ලිනා හාමිය. ඇයි මේ කර්ලිනා හාමි ගැන වැඩිපුර කියන්නේ? අපිට මේ ਵਿਚාරයේ තියෙන්නේ කර්ලිනා හාමි පිළිබඳව කතා කරන්නටයි. එබැවින් ඇය දරුවන් හැදීමෙන් හා පරිසරයෙන් එල්ලවන නොයෙකුත් පීඩාවන්ට හසුව අනෙක් සාමාන්‍ය ගැමියන් සේම නියමිත වයසටත් වඩා වයස්ගත බවක් පෙන්වූවාය. කැලෑබද ගමක ගැහැණියක හට මෙබඳු තත්ත්වයන් සාමාන්‍ය දෙයක් බව කතුවරයා පවසන්නේ මෙසේය. ඔන්න දැන් කර්ලිනා හාමිගේ චරිතයේදී අපට දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණ සහිතව මෙතන ඔන්න උදාහරණයක් මම අරන් තියෙන උදාහරණ පාඩයක්. දැන් කර්ලිනා හාමිගේ වයස අවුරුදු 50ක් වේ. කැලෑබද ගමක ගැහැණියකට විශේෂයෙන් වැන්දපු ගැහැණියකට අවුරුදු 50 ලොකු වයසකි. ජීවිතයේ අවසාන භාගයට බොහෝ ලං වූ වයසකි. අව්ව හා සුළඟත්, වෙහෙසත්, බඩගින්නත්, ලෙඩ දුකත්, ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තියද උරා බොයි. ඇගේ සම ඇටයට ඇලී රැලි වැටී ගියේය. ලැම වියලී ගොසින. මේ ගම්වල ගැහැණියක් අවුරුදු 30-40 වන විටත් මැහැල්ලකි. මෙහි කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් හෝ පරමායුෂ වැළඳීමෙහි සමත් නොවේ. කර්ලිනා හාමිගේ චරිතය පිළිබඳව ඔබට ලියන්නට ආවොත් ਵਿਚාරයක් මෙබඳු පාට ඔබට මතක තබා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමේ, බැද්දේගම ගම්වැසියන්ගේ ජීවිතයේ තිබූ දුක්ඛිත භාවය, දුක්ඛිත ස්වභාවය, අසරණ බව, බැද්දේගම ගම්වැසියන්ගේ ජීවිතය, ජන ජීවිතය පිළිබඳව ඔබට ලියන්නට ආවොත් අන්න ඒ බඳු ਵਿਚාරවලටත් ඔබට මේ බඳු උදාහරණ පාට යොදන්නට පුළුවන්. අව්ව හා සුළඟ යන පාරසරික පීඩාවන්ද, බඩගින්න හා ලෙඩ දුක යන ශාරීරික පීඩාවන්ද කැලෑබද මිනිසුන්ගේ සවිය හීන කර වූ බව අපට මෙයින් පෙනේ. අවුරුදු 30-40 වන විට ඔහු දරුවන් බිහිකොට ඔවුන් රැක උස්මහත් කොට අවසන්ය. තවද කැලෑබද මිනිසුන්ගේ ශරීරවල පවා කැලෑ ජීවිතෙහි ලකුණු දැකිය හැකි විය. කර්ලිනා හාමි ඊට කදිම නිදසුනකි. මෙහිදී කර්ලිනා හාමිගේ බාහිර ස්වරූපය කතුවරයා පාඨක මනසෙහි චිත්‍රණය කරවන්නේ වනයේහි ගස්වල දැකිය හැකි සලකුණුද උපමාවන් ලෙස යොදාගෙන චිත්‍රණය කරනවා කියලා කියන්නේ ඇඳ දක්වනවා නේ, මනසෙහි මවා පෙන්වනවා, මනසට මවා පෙන්වනවා නේ. බලන්න මෙතන ඉදිරිපත් කළ තියෙන ආකාරය. කැලෑ ජීවිතයේහි ලකුණු ඇගේ ශරීරයේහිද ඇඳී තිබුණේය. නිරිත දිග තද සුළඟට ඇඹරවි ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරයේද නැමී ඇඹරී තිබින. මුහුණේත් සිහින්ව ගිය අත්පාවලත් සම ගසක පොත්තක් මෙන් ගොරහැඬිව රැලි වැටි ඇටයට ඇලී ගියේය. කුඹුක් වැනි ගස්වල පිටපොත්ත තැනින් තැන ඉගිලී සුදුව යන්නාක් මෙන් ඇගේ සමේද තැනින් තැන දුඹුරුවන් සුදු පුල්ලි නැගී තිබුණි. තවද ශාරීරිකව වියපත් වන ඔවුන්ගේ ශරීරයේ නැසී යාමට පෙර සිහි කල්පනාව නැති වී යාම ගැන කතුවරයා දක්වා ඇත. ඒ ඔවුන් බාහිර පරිසරයෙන් විඳින්නා වූ නොඑක් ආකාර වූ දුක් කරදර හේතුවෙනි. මේ නොඑක් ආකාර වූ දුක් කරදර නිසා ඔවුන්ගේ ශරීර නැසී යාමට පෙර මානසික ශක්තිය එහෙම නැත්නම් සිහි කල්පනාව නැති වී යන බව කතුවරයා ප්‍රකාශ කරලා තියෙනවා. බලන්න උදාහරණ පාඩයක් මම අරන් තියෙනවා. ශරීරයට පෙර සිත නැති වී යාම සාමාන්‍යයෙන් කැලෑබද ගම්වල ගැහැණුන් අතර බහුලව දක්නට ලැබෙන ධර්මතාවකි. ඒකාකාර ජීවිතයත් දැඩි උණුසුම් වාතය සමග කෙලවරක් නැති ගසුත් කෙලවරක් නැති කම්කටොළුත් හමුවේ ඔවුන්ගේ චේතනා ශක්තියත්
කල්පනා ශක්තියත් වේදනා ශක්තියත් විලීනව මිය යන්නේය. මෙවැනි තත්වයක සිටියදී පවා පිරිමි හේන්වල වැඩටත් ගැහැණු ආහාර පිසීමේ කටයුතු සඳහාත් අන් අයට අත්උදව්වට යන බව සඳහන් වේ. එහෙත් ඔවුන් වැඩ කරනුයේ ගව මහීසාදීන් හෝ යන්ත්‍ර සූත්‍රාදිය වැඩ කරන්නාක් මෙනි යයි කතුවරයා පෙන්වා දී ඇත. කෙලින් කටින් සිටීමට පුළුවන්කම ලැබෙනතුරු ඔව්හු තම කොටස ඉටු කළ යුත්තාහුය. තමාටම යම් යම් දේ කොඳුරා ගත්තද මෙවැනි වයස්ගත තත්වයටපත් ඔව්හු අනික් කිසිවකු සමග කතා නොකරති. ඔවුන් ජීවත් වනුයේ වේදනාව පවා හරි හැටි නොදැනෙන ජීවිතයේ අවසාන භාගයේ බව වුල්ෆ් මහතා පවසා ඇත. ඉතා ඉක්මනින්ම කර්ලිනා හාමිද මෙම තත්වයටපත් වූ බව 9 වැනි පරිච්ඡේදයේ විස්තර වේ. බලන්න 9 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා කර්ලිනා හාමිත් එබඳු ශාරීරික දුර්වලතාවන්ට ලක් වූ බව. බලන්න. ඒ වගේම මානසික ශක්තියත් ඇගේ දුර්වල වෙනවා. ශාරීරික ශක්තිය දුර්වල වෙනවා හා සමානවම. විපත්ති ගණනාවක්ම සිදු වීගෙන යන බව සීනයකින් මෙන් ඈට පෙනී ගිය නමුත් කරුණු වශයෙන් ඒවා සලකා ගැනීමට ඇගේ පටල සහිත මොළය ශක්තිමත් වූයේ නැති. ඈ කලේ තමාටම තොල් මතුරා ගනිමින් සිරිත් පරිදි ඉවීම් පිසීම් වලට වැවෙන් දිය ගෙන වුද්දීමය. ඈ පුංචි මැනිකා සමග කතා නොකලාය. ඈ හා කතා කිරීම හෝ යම් යම් දේ ඇගෙන් ਵਿਚාරීම නිෂ්ඵල වැඩක් බව හොඳ හැටි දැනගත් පුංචි මැනිකාද කර්ලිනා සමග කිසිවක් නොදෙඩුවාය. අපි අවසාන කරනවා මේ අනුව මෙන්න මේ විදිහට. කර්ලිනා හාමි ශාරීරිකව මෙන්ම මානසිකවද දුර්වල භාවයට පත් වූ අයුරු ඉහත උදාහරණ වලින් කතුවරයා පෙන්වා දී ඇත. මේ අනුව කර්ලිනා හාමිගේ බාහිර ශරීර ලක්ෂණ මෙන්ම චරිත ලක්ෂණද පාඨක මනසෙහි ඇඳ දැක්වීමට කතුවරයා මනවින් සමත් වී ඇති බව පැහැදිලි වේ. ඉන් අනතුරුව මෙතන මම ඉදිරිපත් කරලා තියෙනවා මේ විචාර ඔබට විචාර ලියන්නට එක්තරා විදිහක මඟ පෙන්වීම. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ආදර්ශ විචාර නෙවෙයි. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඔබ විසින් ලියනු ලබන විචාරවලට ඔබට එක්තරා ආකාරයක මඟ පෙන්වීමක්. බලන්න පහත දැක්වෙන මාතෘකා සහ ඒවාට අදාළ නිදසුන් උපයෝගී කරගනිමින් දිනකට එක විචාරය බැගින් ලියන්න. එක් විචාරයක් ලිවීමට ඔබට ලැබෙන උපරිම කාලය විනාඩි 24යි. එතනින් එහාට ගන්නට එපා. කාලය ගණනය කරමින් විචාර ලියා පුහුණුවක් ලබන්න. ඒකත් ඉතා වැදගත්. නේ කාලය ගණනය කරමින් විචාර ලිවීම ඉතා වැදගත්. මොකද ඔබ අප හැමදෙනාම දන්න දෙයක් තමයි ඔබට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට තියෙන පැය 2 ඇතුළත මේ විචාර 3 ලියන්නට ඕනේ. ඒ වගේම අර 1-2 ප්‍රශ්න කරන්නට ඕනේ. ඒ හේතුව නිසා ඔබ කාලයත් සමග කරන්නා වූ සටනක් තමයි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය. එහෙම නැත්නම් සිංහල 3 වෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී. ඒ නිසා ඔබට හැම මොහොතකම උත්සාහ කරන්නට ඕනේ විචාර ගෙදරදී ලියලා පුහුණු වෙනකොට ඔබට ගත වූ කාලය ඔබ ගණනය කිරීමක් කරන්නට අවශ්‍යයි. එන්න ඒ කාලය අඩු කරගන්නට ඕන. බලන්න මෙන්න විචාරයක් ඔබට දීලා තියෙනවා තනිව ලියන්නට පුළුවන්. අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවායයි නැන්චෝ හාමි කී අනාවැකිය ක්‍රමයෙන් සත්‍යක් වූ අයුරු උදාහරණ දෙමින් විමසන්න. ඒ කියන්නේ අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවා. අලින්ට යනවා කියලා කියන්නේ මුළු ගමම කැලෑ වැදිලා අලිපවා ගැවසෙන්නට පටන් ගන්නවා කියන එකනේ. ඒතර ඒ කරපු ඒ අනාවැකිය ක්‍රමයෙන් සත්‍යක් වුණු ආකාරය උදාහරණ දෙමින් විමසන්න. මෙන්න මම කරුණු සහ ඒ අදාළ උදාහරණ ඔබට ඉදිරිපත් කරලා තිනවා මෙතන. ඒතර මේ ඇසුරෙන් ඔබට විචාරයක් ගොඩනගා ගන්නට බැරියයි. අනිවාර්යයෙන්ම හිතුවොත් ඔබට මේ විචාරය ලියලා පුහුණු වෙන්නට පුළුවන්. පැහැදිලි ගුරුවරු බල කරනවට නෙමෙයි. ඔබ තුලින් මේ පෙළඹවීම, ඔබ තුලින් මේ උවමනාව උනන්දුව ඇතිවන්නට අවශ්‍යයි. මතක තබා ගන්න. ඔබට මේ ලැබෙන්නේ අතිරේක කාලයක්. මම හැමදාම කියනවා. ඔබට මේ ලැබිලා තියෙන්නේ අතිරේක කාලයක්. මේ කොරෝනා සමය ඔබට ලැබිලා තියෙන අතිරේක කාලයක්. ඒ නිසා ඔබට පුළුවන් මේ දේවල් ලියලා පුහුණු වෙන්නට. බලන්න. පළවෙනි කරුණ. බබේහාමි ආරච්චිලගේ දූෂිත ක්‍රියාකලාපය සිනිඳු විසින් බබේහාමි ආරච්චිලව මරා දමනු ලැබීම යන හේතු නිසා බැද්දේගම විසූ සීමිත පවුල් කිහිපයත් ක්‍රමයෙන් අභාවයට යාම නැතහොත් ගම අතහැර යාම. පැහැදිලිද? ගම අතහැර යාම. බලන්න. ඇත්ත වශයෙන්ම එහි ඇතිව තිබුණේ ලොකුම වෙනසකි. එය කුඩා ගමකි ක්‍රමයෙන් පිරිහී ගොස් අවටින් තෙරපාගෙන එන
මහ බැද්දට බත් වී යන වනගත කුඩා ගම් වලින් එකකි. එක පහරකට එක දවසකින් එහි තිබුණ ගෙවල් 6න් එකක් නැති විය. 25 දෙනෙක් වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ. ආරච්චිලගේ මරණයෙන් පසුව ආරච්චි රාළගේ මරණයෙන් පසුව ආරච්චි හාමිනේ නැන්චෝ හාමි ගම හැර යන්නට තීරණය කරගත්තාය. හේන් වැඩ කිරීමට තරම් නොවැඩුණු දරුවන් සමග තවත් ඉදිරියටත් බැද්දේගම වාසය කිරීමට ඈට පිළිසරණයක් නැත. දැන් පළවෙනියෙන් අපි කෘතිය කතුවරයා ඒ පිළිබඳව පුංචි හඳුන්වා දීමක් කරනවා. එතනදී මේ ලෙනාඩ් වුල්ෆ්ගේ වෙනත් ග්‍රන්ථ ලියන්නට අවශ්‍ය නැහැ. ඒ.පී. ගුණරත්න විසින් පරිවර්තනය කරන ලද වෙනත් ග්‍රන්ථ ලියන්නට අවශ්‍ය නැහැ. කතුවරයා කවුද? ඒ ආදී වශයෙන් ඉදිරිපත් කරලා ඊට පස්සේ අපි අපේ ਵਿਚාරයට යොමු වෙනකොට මෙන්න මේ කියන කරුණු වලට අදාළව අපි ඡේද ගොඩනගාගෙන මේ කියන උදාහරණ පාට ඉදිරිපත් කරන්නට පුළුවන් අපට. පැහැදිලිද? එකක් තමයි බබේහාමි ආරච්චිරාළගේ දූෂිත ක්‍රියාකලාපය නිසාම සිලිඳු බබේහාමි ආරච්චිරාළව මරා දමනු ලැබුවා. ඒ හේතුව නිසා නැන්චෝ හාමි ඒ ආරච්චිරාළගේ නිවස අතහැර ගියා. එතකොට බැද්දේගම තිබිච්ච සීමිත පවුල් සංඛ්‍යාවත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්නට එය හේතුවක් වුණා කියන දේ. ඇත්තම දේ තමයි මේ සිලිඳු විසින් බබේහාමි ආරච්චිරාළව මරා දමනු ලැබීම මේ බැද්දේගම විනාශයට පත්වීම ඉක්මන් කරවුවා. බැද්දේගම විනාශයට පත්වෙන්නට බැද්දේගම සහ මුලින්ම අභාවයට පත් වෙලා කැලෑවට යටවීම ඇත්තටම ඉක්මන් උනේ. ඒ දේ ඉක්මන් උනේ මේ සිලිඳු විසින් බබේහාමි ආරච්චිරාළවත් ප්‍රනාන්දු මුදලාලිවත් මරා දමනු ලැබීම. ඊට පස්සේ බලන්න ඊළඟ කරුණ ඊළඟ ඡේදය. සෝබා දහමෙන් එල්ල වූ අනේක විද දුක් කරදර නිසා නිරන්තර පීඩාවටපත් බැද්දේගම ගම්වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉතා පහළ මට්ටමක පැවතීම. ඔන්න ඕකත් කියන්නට පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 30ක් 40ක් වෙනකොට ඔවුන්ගේ ජීවිත ඔවුන් ගත කරලා ඉවරයි. ඔවුන් මහලු තත්වයටපත් වෙලා ඉවරයි. ඒ නිසා බැද්දේගම ගම්වැසියන්ගේ ආයුෂ ප්‍රමාණය ඉතා අඩුයි. උපරිම ආයුෂ විඳින්නේ හරිම අඩුවෙන්. එතකොට අවුරුදු 50 60 වෙනකොට ඒ සියලු දෙනා මහලු තත්වයටපත් වෙලා ඔවුන් ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය. අන්න ඒ හේතුව නිසා මේ බැද්දේගම ක්‍රමයෙන් අභාවයට යන එක්තරා කරුණක් බවට පත් වෙලා තිබුණා. බලන්න මේ ගම්වල ගැහැණියක් අවුරුදු 30 40 වන විටත් මැහැල්ලකි. මේ කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් හෝ පරමායුෂ වැළඳීමේ සමත් නොවේ. එක්කෝ ඒ උදාහරණ පාඩය ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් මේ සඳහා. එහෙමත් නැත්නම් මෙන්න මේ කියන උදාහරණ පාඩය ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. ශරීරයට පෙර සිත නැති වී යාම සාමාන්‍යයෙන් කැලෑබද ගම්වල ගැහැණුන් අතර බහුලව දකින්නට ලැබෙන ධර්මතාවකි. ඒකාකාර ජීවිතයත් දැඩි උණුසුම් වාතය සමග කෙලවරක් නැති ගසුත් කෙලවරක් නැති කම්කටොළුත් හමුවේ ඔවුන්ගේ චේතනා ශක්තියත් කල්පනා ශක්තියත් වේදනා ශක්තියත් විලීනව මිය යන්නේය. ඊළඟ කරුණ බලන්න මේ වගේ කරුණු තුනක් උදාහරණ තුනක් දක්වමින් ලකුණු 10ක ප්‍රශ්නයක් ඔබට ලියන්නට බැරියයි. දරුවනේ ඔබට ලියන්නට පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේ කරුණු තුනක් දක්වලා මම මෙතන මේ වැඩිපුරත් එක්ක දීලා තියෙනවා. එතකොට මේ කියන කරුණු තුනක් අරගෙන ඒවා ඡේද බවට පත් කරමින් මේ කියන උදාහරණ යොදමින් ඔබට ලියන්නට පුළුවන්. බැරි නැහැ. පැහැදිලිද බලන්න. අත්හැර දමන ලද ආරච්චිගේ ගෙය කැලයට යාම හේතුවෙන් බැද්දේගම මැදින් කැලය වැඩෙන්නට පටන් ගැනීම නිසා බැද්දේගම විනාශයට යාම වඩාත් ඉක්මන් වීම. නේ ආරච්චිරාළගේ ගෙය මම ඊට පෙරත් සඳහන් කළා. ආරච්චිරාළගේ ගෙය කැලයට යාම කියලා කියන්නේ කැලය ගම මැදින් වර්ධනය වෙන්නට පටන් ගැනීම. එහෙනම් ගමේ තියෙන කේන්ද්‍රස්ථානය ගමේ කේන්ද්‍රස්ථානය නේ ගමේ තියෙන මූල ලක්ෂය කේන්ද්‍රස්ථානය තමයි ආරච්චිරාළගේ නිවස. එහෙනම් ඒ ආරච්චිරාළගේ නිවස කැලෑවට යට වුණා කියලා කියන්නේ සමස්ත ගමම කැලෑවට යටවීම ඉක්මන් වුණා කියන එකයි. බලන්න ආරච්චිගේ ගෙය කැලයට යාම කැලය ගම මැදට කඩා පැනීමක් මෙන් වී මීට පෙර කැලයට ඇරුණේ ගමේ මේ කෙළවර තිබුණු ගෙවල් වූ හේයින් ගම කැලය මැදට රිංගායමක් ඒන් වූයේ නැති. හරිම දේ තමයි ගම කැලය මැදට රිංගායමක් නෙමේ කැලය ගම මැදට රිංගායමක් ඒන් වූයේ නැති. බලන්න ඔබේ පොතෙත් ඔය වැරද්ද තියෙනවා. ගම කැලය මැදට රිංගායමක් නෙමේ කැලය ගම මැදට රිංගායමක් ඒන් වූයේ නැති. වූයේ ටිකින් ටික ගමට හාත්පසින් ගම කුඩා වීම පමණකි. එහෙත් ආරච්චිගේ ගෙදරට කැලය කඩා වැදීමෙන් වූයේ ගම දෙකකට බෙදී යාමය. සිලිඳුගේ හා බස්තියන් අප්පුගේද ගෙවල් දෙක ගමේ අනෙක් ගෙවලින් වෙන් වූ බව දුටු ගම්මු තමන් ජීවත් වන්නේ විනාශ වේගන යන ගමක බව තේරුම් ගත්ත.
මේ කියන දිග කොටස් ඔබ ලියන්නට අවශ්‍ය නැහැ. නමුත් මේකේ තියෙන අඩුම තරමේ පේලි දෙකක්වත් ඔබට එකක් තුනක්වත් ඔබට උදාහරණයක් සඳහා උදාහරණ පාඩයක් සඳහා ලියන්නට පුළුවන් නම් ඒ ඊටා වැදගත්. දරුවන් සහ මහල්ලන් වසංගත ලෙඩ රෝගවලට ලක්ව මිය යාමත් තවදුරටත් බැද්දේගම ළමයි නූපදින බවත් නැන්චෝ හාමි විසින්ම අත්දැක තිබීම. ඒ කියන්නේ නැන්චෝ හාමිගේ දරුවොත් මැරුණා. මේ බැද්දේගම කතාවේ අපට හමු වෙනවා නැන්චෝ හාමි විසින් බිහි කරනු ලබන දරුවන් පවා විවිධ කාලවලදී උණ සන්නිපාතය විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වෙලා මිය පරලොව යනවා. ඒ නිසා නැන්චෝ හාමි මේ දේ අත්දැකලා තිබුණා. තවදුරටත් මේ ගමේ දරුවන් බිහි කරන්නට පුළුවන් කාන්තාවන් හිටියේ නැහැ. වැඩිදුරටත් තවදුරටත් ඒ වගේම නැන්චෝ හාමි අත්දැකලා තිබුණා තවදුරටත් මේ ගමේ ළමයි උපදින්නේ නැහැ. ගමත් බැද්දේ ගමත් මහල්ලනුත් නැසී යනවා පමණයි. බලන්න මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් නරක්ගත් කාලකන්නි ගමකි. ළමයින් හා මහල්ලන්ද නැසී යන්නක් මෙන් ගමත් දැන් නැසී යයි. එහි දැන් ළමයි නූපදිත්. ළමයි ඉපදෙන්නේ නැහැ කියලා කියන්නේ ගමේ පැවැත්මක් නැහැ කියන එකයි. ඉන්න කිහිප දෙනා මැරිලා ගියයින් පස්සේ ඒ ගමේ තවදුරටත් ජීවත් වන ගම්මුන් නැහැ. ළමයි ඉපදෙන්නේ නැහැ කියලා කියන්නේ එක්තරා විදිහකින් ඒ ගමේ අනාගතයක් නැහැ. ජීවත් වන්නට කවුරුත් නැහැ. පැහැදිලිද? ඔන්න ඔය කියන කරුණු අනුසාරයෙන් ඔබට මේ ਵਿਚාරය ලියන්න පුළුවන්. අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවා යයි නැන්චෝ හාමි කී අනාවැකිය ක්‍රමයෙන් සත්‍යක් වෙච්ච ආකාරය සත්‍යක් වූ ආකාරය පිළිබඳව මෙන්න මේ කියන කරුණු ඉදිරිපත් කරමින් මේ කියන උදාහරණ යොදමින් ඔබට ਵਿਚාරය ලියන්නට පුළුවන්. ඒ හා සමානවම මෙන්න තවත් ਵਿਚාරයක්. මේ පුංචි මැණිකාගේ චරිතය සම්බන්ධයෙන්. මේ ਵਿਚාරය ඉතා වැදගත්. බලන්න. බැද්දේගම නවකතාවෙන් අපට හමුවන පුංචි මැණිකාට රෝමිලක්කම් අංක 1 ජීවිතයේ මුහුණ පෑමට සිදු වූ නොයෙකුත් අභියෝගද රෝමිලක්කම් අංක 2 ඒවා ජය ගන්නට ඇය උත්සාහ දැරූ අයුරුද ඔබට නියමිත පරිච්ඡේදය ඇසුරෙන් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න. මේ ਵਿਚාරය විශේෂයෙන්ම ඔබ ලියන්න පුරුදු වෙන්න බලා ගන්න මේ ਵਿਚාරය ඔබට වැදගත් වෙයි. හරිද? මෙතන අහලා තියෙන්නේ පුංචි මැණිකාගේ චරිතය පිළිබඳව. හරිද? එතකොට මේ රෝමිලක්කම් අංක 1 2 වශයෙන් මේ විදිහට ਵਿਚාරය දුන්නාම ඔබ දන්නවා මේක ලකුණු 15 ප්‍රශ්නයක් වග. ලකුණු 15 විචාර ප්‍රශ්නයක් වග. එසේනම් මේ ලකුණු 15 විචාර ප්‍රශ්නයේදී ඔබ දන්නවා මේ රෝමිලක්කම් අංක 1 ඒ කියන්නේ ජීවිතයේ මුහුණ පෑමට සිදුවන නොයෙකුත් අභියෝග වලට උදාහරණ කරුණු දෙකක් ඒ වගේම ඒවා ජය ගන්නට ඇය දරූ උත්සාහයට උදාහරණ කරුණු දෙකක්. එතකොට සමස්ත උදාහරණ 4ක්. ඒ විදිහටනේ අපි මේ ਵਿਚාරය ලියන්නේ. එතකොට පොදු හඳුන්වා දීම කරන්න පුළුවන් කතුවරයා කෘතිය ඒ ආදි වශයෙන් මූලික හඳුන්වා දීම අපි කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කියන කරුණු අනුසාරයෙන් අපේ ਵਿਚාරය ගොඩනගාගෙන යන්න. මතක තියාගන්න මම මේ දීලා තියෙන්නේ ਵਿਚාරයක් නෙවෙයි. ඒ ਵਿਚාරයක් මේ ਵਿਚාරය ලියන්නට ඔබට අවශ්‍ය කරන ඒ පියවර අවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් තමයි මේ දීලා තියෙන්නේ. පැහැදිලිද? බලන්න. එක නේ පළවෙනි කරුණ. ජීවිතයේ මුහුණ පෑමට සිදු වූ නොයෙකුත් අභියෝග. මෙන්න පළවෙනි අභියෝගය. බබෙහාමි ආරච්චිලගේ දූෂිත ක්‍රියාකලාපය නිසාත් සිලිඳු විසින් ආරච්චිලවත් ප්‍රනාන්දු මුදලාලිවත් මරා දමනු ලැබීම නිසාත් බබුන්වත් සිලිඳුවත් සිරගෙට නියම වීමෙන් පසු පුංචි මැණිකාටත් කරිලා හාමිටත් ජීවත් වීම සඳහා ආහාර සපයා ගැනීමට ක්‍රමයක් නොමැතිවීම. ඒ කියන්නේ පළවෙනියෙන්ම Tamanගේ ස්වාමියා සහ Tamanගේ පියා Tamanට අහිමි වීම හේතුව නිසා අහිමි වීම නිසාම පුංචි මැණිකාට Tamanගේ ජීවිතයත් කර්ලිනා හාමිගේ ජීවිතයත් රැක ගැනීම සඳහා ආහාර සොයා ගැනීමේ දුෂ්කරතාවක් මතුවෙනවා. බලන්න. බබුන් සිරගෙට නියම වීමත් ඇගේ පියා ඈට නැතිවීමත් පියාගේ ඉරණම පිළිබඳව ඇගේ සිතේ පැවති බියත් නිතර ඇගේ දුක හා දුම්නසද දියුණු කළේය. තමාගේ අනාගතය පිළිබඳ බියක්ද ඈ තුල පැන නැගෙන්නට වනි. ජීවත් වන ක්‍රමයක් ඊට පිළිවෙල යොදා ගැනීමේ උපක්‍රමයක් ඈට සිතා ගැනීම පවා උගහට වූවකි. බලන්න. දෙවෙනි කරුණ. ඒ කියන්නේ මේ පළවෙනි කරුණට අදාළව අපි ඉදිරිපත් කරන දෙවෙනි නිදසුන. නිවසේ තිබූ ආහාර ඉක්මනින්ම අවසන් වී යාමත් පියාගේ සහ සැමියාගේ වියෝවත් හේතුවෙන් පුංචි මැණිකා Tamanගේ අනාගත ජීවිතය ගැන බියකින් සහ නොසන්සුන්කමකින් පසුවීම. ඒ කියන්නේ තමාට අනාගතයේ මොනවා වෙයිද? ඇය බියකින් පෙළී ගියා. බියෙන් වෙලී ගියා. ඒ වගේම බියෙන් පෙළුණා.
ඒ වගේම ඇය නොසන්සුන් භාවයෙන් යුක්තව තමයි නිරන්තරයෙන් ගත කළේ. බලන්න. ඒකත් ඇයට ඇති වෙච්ච එක්තරා විදිහක අභියෝගයක්. පුංචි මැනිකාට හා කර්ලිනා හාමිටත් වේලක් කර වේලක්කා මාස 6ක් ගත කර ගැනීමට සෑහෙන තරම් දහන්නයක් වත් ගේ ඉතිරි වී නොතිබුණේය. තමා ඉදිරිහි මැවී තිබුණ භයජනක අවිනිශ්චිත අඳුරු අනාගතය විසින් ඈ නොසන්සුන් බවට පත් කරන ලද්දීය. මෙන්න මේකත් ඇයට එක්තරා විදිහක අභියෝගයක්. ඇය මුහුණ පාපු ඇයගේ තිබිච්ච මානසික නොසන්සුන් භාවය නේ ඇයට එක්තරා විදිහක අභියෝගයක්. Tamanට මොනවා වෙයිද අනාගතේ? නේ Tamanගේ ජීවිතය කෙසේ ගත වේද යන වග ඇයට එක්තරා විදිහක ලොකු අභියෝගයක් වුණා. දැන් සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ කරුණකට උදාහරණ දෙකයිනේ. නමුත් මම මෙතන වැඩිපුරත් එක්ක දීලා තියෙනවා කරුණු 3ක් දීලා තියෙනවා. ඔබට මේ කැමති 3න් 2 බැගින් තෝරාගෙන ලියන්න පුළුවන්. බලන්න. තව කරුණක් මේ පළවෙනි කරුණට අදාළව පුංචි මැනිකාට මුහුණ පෑමට සිදු වූ අභියෝග පිළිබඳව ඔන්න තව කරුණක් බලන්න. නියමිත කාලයේ පසු වුවද බබුන් සිරගෙදරින් නිදහස් වී බැද්දේ ගමට යලි නොපැමිණීම සහ බබුන් හට කුමක් සිදු වීද යන වග ගමෙහි අලුතින් ආරච්චි තනතුරටපත් පුංචිරාල පවා නිවැරදි තොරතුරක් ලබා නොදීම. ඒ කියන්නේ බබුන්ට මොකද වුනේ? බබුන් ඇයි ආවේ නැත්තේ කියලා නිවැරදි තොරතුරක් ගමේ ආරච්චිරාල තනතුරටපත් වූ ආරච්චිරාලගේ තනතුරටපත් වෙච්ච පුංචිරාල පවා එහෙම නැත්නම් වෙදරාල පවා නිසි තොරතුරක් ඇයට ලබා නොදීමත් ඇයට එක්තරා විදිහක අභියෝගයක් වුණා. පැහැදිලිද? ඒ කියන්නේ බබුන්ට මොකක්ද උනේ කියලා ගමේ ඉන්න කවුරුත් දන්නේ නැහැ. මේ බබුන් ඇයි සිරගෙදරින් නිදහස් වෙලා ආවේ නැත්තේ කියලා ගමේ හිටපු කිසිම කෙනෙක් කියන්න තේරුමක් ඇතිව හිටියේ නැහැ. බලන්න රාලහාමි ඇත්තටම මේ ගැන මොකුත් ආරංචියක් දන්නවද? එයා මලයි කියලා දැනගන්න ලැබුණද? මං අහපු ආරංචියක් නෑ. කාගෙන්ද ආරංචිය අහන්නේ? උඹට ආරංචියක් දැනගන්න ඕන නම් ඒකට යන්න ඕන හිරගෙදරට. ඔන්න ඒ අවස්ථා ගන්න පුළුවන්. හරිද? එතකොට ඕවා තමයි ඇයට පැමිණි අභියෝග. එක්තරා අභියෝගයක්. බබුන් ගැන දැනගන්නට හිරගෙදරට යන්නට සිදුවීම අන්න ඇයට අභියෝගයක්. හරි බලන්න ඊට පස්සේ දෙවෙනි කරුණ ඒවා ජය ගන්නට ඇය උත්සාහ දැරුව අයුරු. නේ ඒවා ජය ගන්නට ඇය උත්සාහ දැරුව අයුරු. බලන්න තමන්ගේත් කර්ලිනා හාමිගේ ජීවිතය රැක ගැනීම සඳහා පුංචි මැනිකා බොහෝ වෙහෙස වී කටයුතු කිරීම. නේ ඇය ජයගත්ත හැටි. බලන්න තමාගේත් කර්ලිනා හාමිගේ ජීවත් වීම සඳහා ඇය බොහෝ වැඩද කළ යුතු විය. බිස්සේ තුබුණ කුරක්කන් ටික ඉක්මනින්ම ඉවරව ගිය හේයින් කෑ හැකි කොළ වර්ග, අල වර්ග හා පළතුරුද සෙවීමට ඇය වනයේට ගියාය. හේන් වාරයට අනුන්ගේ හේන්වල බස්තියන් නප්පුගේ, බාලප්පුගේ හා පුංචිරාලගේ හේන්වල පවා ඇය වැඩ කළාය. පින්තකා ඇයට දුන් කුරක්කන් අහුරු කිහිපයකට ඇය බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු වූවාය. ඔන්න එක කරුණක් නේ. අභියෝග ජය ගන්නට ඇය කටයුතු කරපු හැටි. ඊළඟට දිනපතාම පුංචි මැනිකා බබුන් පැමිණේ යයි බලාපොරොත්තුවෙන් සිටීමත් බබුන්ට කුමක් සිදු වීද යන වග දැන ගැනීමට උත්සාහ දැරීමත් අවසානයේදී බබුන්ව සොයා තංගල්ලේ සිරගෙදරට යාමට තීරණය කිරීම. ඔන්න ඔය කියන අවස්ථාව ගන්නට හැකි අර කලින් ඇයට ඇතිවෙච්ච අභියෝගයේ බබුන්ට කුමක්ද සිදු වුනේ කියන දේ ඒ ගැන සොයන්නට ඇය අවසානයේදී තීරණය කරනවා බබුන් සොයා තංගල්ල සිරගෙදරට යන්නට. එතකොට මෙන්න මේ කියන උපුටා ගැනීම දෙකෙන් එකක් ඔබට ඉදිරිපත් කරලා මේ ඒ විචාර කොටස සම්පූර්ණ කරන්නට පුළුවන්. බලන්න ක්‍රමයෙන් මාස ගණනක් ගත වී ගියාට පසු පුංචි මැනිකා දවස පටන් ගන්නට පුරුදු වූයේ අද බබුන් ගෙදරෙයි යන බලාපොරොත්තුවෙනි. ඊළඟට බබුන් නොපැමිණීම දවස ගෙවී ගිය බව දුටු ඈ සැබවින්ම මාස 6ක් ගත වූයේ දැයි දැනගන්නට උත්සාහ කළාය. සිරගෙදරට ගොස් බබුන් ගැන විමසන්නටද ඈ සිතාගත්තාය. නන් නොදන්නා රටකට තනිව යාම ගැන සිතන විට පවා ඈ තුල බිය උපන් නමුත් මේ සැකය හිසේ තබාගෙන ගමේ ජීවත් වීම අමාරු කාරණයක් වූ හේයින් කෙසේ නමුත් තංගල්ලට ගොස් එන්ටම අදිෂ්ඨාන කරගත්තාය. පිළියෙල කරගත් කුරක්කන් රොටි කිහිපයකුත් ගමන ගැන ඇසූ ගම්මුන්ගෙන් ලැබුණ තවත් දහන් යට ටිකකුත් ලේන්සුව කොතාගෙන ඈ කඹුරු පිටිය බලා පිටත් වූවාය. ඔන්න ඔය කියන උදාහරණ කරුණු ඉදිරිපත් කරමින් ඔබට ඒ ਵਿਚාරය ලියන්නට පුළුවන්. එකක් පුංචි මැනිකා වෙත පැමිණි අභියෝග සහ ඇයේම අභියෝග ජය ගන්නට කටයුතු කරපු හැටි. තුන්වෙනි විචාරයකටත් ඔන්න මම ඔබට කරුණු මෙතන දීලා තියෙනවා. ඒ තමයි අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ස්පුට වන්නේ කියලා කියන්නේ පැහැදිලි වෙනවා. පැහැදිලි වන්නේ සහතික වන්නේ පැහැදිලි වන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසාය. උදාහරණ ඇසුරෙන් විග්‍රහ කරන්න. ඒ කියන්නේ අවස්ථා හා සිද්ධි නිරූපණය කරද්දී මේ කතුවරයා AP ගුණරත්නයන් දක්වන ලද
ප්‍රතිභාව කියලා කියන්නේ දක්ෂතාව. පැහැදිලි වන්නේ මේ පාඨකයාගේ සිතට එක්තරා විදිහකින් අනුකම්පාවක් දයාවක් ඇති වෙනවා මේ කියන දේවල් පිළිබඳව අහනකොට. බලන්න පළවෙනි කරුණ. එතකොට අපි සාමාන්‍යයෙන් ਵਿਚාරේ පටන් ගනිද්දී කතුවරයා කෘතිය ඒ පිළිබඳව පුංචි හඳුන්වා දීමක් කරනවා. ගොඩාක් ලොකුවට ඒ හඳුන්වා දීම කරන්නට යන්නට එපා. මොකද ඔබට ඒ සඳහා අමතර ලකුණක් ලැබෙන්නේ නැහැ. හරිද? හැබැයි පුංචි හඳුන්වා දීමක් කරන්න. පළවෙනි කරුණ මම මේ ලියලා තියෙන්නේ මම නැවත කියනවා මේවා ਵਿਚාර නෙමෙයි මේ ਵਿਚාරය ලියන්නට ඔබට කරන එක්තරා විදිහක මඟ පෙන්වීමක්. බලන්න වයස්ගත වූ කර්ලිනා හාමිගේ ශරීර ස්වභාවය අනුකම්පාව උපදවමින් පාඨක මනසෙහි මැවී පෙනෙන ලෙස කතුවරයා ඉදිරිපත් කර තිබීම. බලන්න කැලෑ ජීවිතෙහි ලකුණු ඇගේ ශරීරෙහි ඇඳී තිබුණේය. නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරයේද නැමී ඇඹරී තිබින. මුහුණේත් සිහින්ව ගිය අත්පාවලත් සම ගසක පොත්තක් මෙන් ගොරහැඬිව රැලි වැටි ඇටයට ඇලී ගියේය. කුඹුක් වැනි ගස්වල පිටපොත්ත තනින් තන ඉගිලී සුදුව යන්නක් මෙන් ඇගේ සමේද තනින් තන දුමුරුවන් සුදු පුල්ලි නැගී තිබින. එතකොට කර්ලිනා හාමිගේ ශරීර ස්වභාවය ගැන විස්තර කරනවා පාඨකයාගේ සිත අනුකම්පාව උපදවමින්. බැද්දේගම දෙවෙනි කරුණ. බැද්දේගම ජනතාව ගත කළ පීඩාකාරී දිලිඳු ජීවිතය පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලන පරිදි කතුවරයා ඉදිරිපත් කර තිබීම. බලන්න. කෙලින් කටින් සිටින්නට පුළුවන්කම තිබෙනතුරු ඔවුහු Tamanගේ කොටස ඉටු කළ යුත්තාහුය. නිතර පාහේ තමාටම යම් යම් දේ කොඳුරා ගන්නා ඔවුහු කෑම කති නිදා ගනිති. කිසිවකු සමග කතා නොකරති. එසේම අන් හැම දෙනාද උන්හා කතා නොකරති. උන් ජීවත් වනුයේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතයේ සන්ධ්‍යාසේ ආවේය. ඔන්න බැද්දිගම ජනතාව ගත කළ ඒ පීඩාකාරී දිලිඳු ජීවිතය පාඨකයාගේ සිත දයානුකම්පාවෙන් පුරවාලන්නට සමත් වෙන විදිහට කතුවරයා ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට බලන්න. ඊළඟ කරුණ. අන්ත අසරණ භාවයට පත්ව සිටි පුංචි මැනිකා තංගල්ල දක්වා ගමන් කළ ආකාරය පාඨක සිත් ඇත්තටම ගත්තොත් සසල කරනවා. පාඨක සිත් සසල කරනවා. පාඨක සිත්ති අය කෙරෙහි දැඩි අනුකම්පාවක් ඇති කරන ලෙස ඉදිරිපත් කර තිබීම බලන්න. කඩයකට හෝ ගෙපැලකට හෝ ලංව රාත්‍රියේ නිදාගන්ට ඉඩ දෙන්නේ දැයි කෙනෙකුගෙන් ඇසීමට ඈ තුල ධෛර්යයක් නොවිය. ධෛර්යයක් වෙන්නට ඕනේ මෙතන. ධෛර්යයක් නොවිය. රෑ බෝවි බඩගින්නත් තෙහෙට්ටුවත් වැඩි වෙන විට මග අසල කුඩා ලැහැබකට රිංගා නිදා ගැනීම මැනවයි ඈ සිතා ගති. බලන්න ඇයපත් වූ අන්ත අසරණ භාවය මේක කියවනකොට අපිට ඇය පිළිබඳව ඇති වෙනවා එක්තරා විදිහක අනුකම්පාවක්. පාඨක සිත සසල කරවනවා. ඊළඟ කරුණ කොහොමද නොකිය ඉන්නේ? අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නට ඕන කරුණක් මේක. මොකද්ද? පුංචි මැනිකාගේ අවසාන බලාපොරොත්තුව පවා බිඳ දමමින් බබුන් තවදුරටත් ජීවතුන් අතර නොමැති වග හිරපල්ලා ඇයට දන්වා සිටින අවස්ථාවේදී පුංචි මැනිකා හැසිරුණු විලාසය ඈ කෑකෝ ගහලා ඇඬුවනම් බිම පෙරලිලා විලාප දුන්නනම් ඒක කමක් නැහැ. නමුත් මෙතන තියෙන්නේ ඇය එහෙම කළේ නැහැ. නේ? ඇය එහෙම කළේ නැහැ. ඒතර ඒක අපේ පාඨකයාගේ සිත තවත් ශෝකය වැඩි කරනවා. බලන්න. පාඨකයාගේ සිත පවා ශෝකයෙන් කම්පණයකට පත් කරවීමට කතුවරයා සමත් වීම බලන්න. හිරපල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිස අත් බදාගෙන කෑගසන ගැහැණියකගේ විලාපයකි. එහෙත් පුංචි මැනිකා නිශ්ශබ්දවම එතනින් ගොස් නැවතත් බිත්තිය අද්දර ඇනතියා ගැනීම ඔහුගේ මවිතයට හේතු විය. සාමාන්‍ය අන්දමට ශෝකය ප්‍රකාශ කිරීමට ඇගේ සිතට වැදුණු පහර තද වැඩිය. කඳුලක්වත් නොහෙලා ඈ බලා සිටියා පමණි. එතකොට මෙන්න මේ කියන කරුණු ඉදිරිපත් කරමින් අපට අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ස්පුටවන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසාය කියන මේ ਵਿਚාරයට මේ කියන කරුණු ඇතුළත් කරමින් අපට මේ ਵਿਚාරය ලියාගෙන යන්නට පුළුවන්. පැහැදිලි ඇති කියලා හිතනවා. හොඳයි ආදරණීය දරුවනේ මෙන්න මේ විදිහට අපි අද දවසේ කතා කළා බැද්දගම පාඩමට අදාළව අවබෝධයේ ප්‍රශ්න ඒ වගේම බැද්දගම පාඩමට අදාළව අපිට ලියන්නට පුළුවන් ඒ වගේම අපට ලියන්නට හැකියාව තියෙන නේ විචාර පිළිබඳවත් අපි පැහැදිලි කර ගැනීමක් කළා. ඒ නිසා මම හිතනවා ඔබට මේ දේවල් පැහැදිලි වෙන්නට ඇති කියලා. එහෙනම් අපි නැවත ඊළඟ පාඩමකින් නැවත අපි හමු වන තෙක් ඔබ අප හමු වන තෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් බුදු සරණයි ජේසු පිහිටයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.